පස්සේ නමුත් අපේ ජීවිත වලින් අපි උන්වහන්සේව පෙන්වන්නට යනවා. ඒ දේ කරගන්නට මට පුළුවන්කමක් තියෙනවද? තාමත් මම මේ ලෝකයට බැඳිලා, මේ භූමියට බැඳිලා, මේ ලෝකයේ සම්බන්ධතාවලට බැඳිලා, ලෞකික දේවල් වලට බැඳිලා තාමත් ලෞකිකත්වයේ තුල ගිලිලා ඉන්නවද? ස්වාමීන් වහන්සේගේ සමාවිල්ලමු. මේ සියල්ල අත්හරින්න, මේ සියල්ලෙන් මිදෙන්න, දෙවියන්ව පමණක්ම අල්ලගන්න, මේ පාපයෙන් මාව නිදහස් කරන්න ජේසුනි, මාව නිදහස් කරන්න කියලා උන්වහන්සේට යාඥා කරන්න. සියලු බලති දෙවියන් වහන්සේටද සහෝදරවරුනි ඔබටද මා පව් කළ බව කියමි. සිතින් වචනින් ක්‍රියාවෙන් සහ අතපස කිරීමෙන් බොහෝ පව් කළෙමි. ඒ මාගේ වරදින්ය, මාගේ වරදින්ය, මාගේ මහත් වරදින්ය. එහෙත් භාග්‍යවත් නිත්‍යකමනි මරියුද ශ්‍රේෂ්ඨ දූතයන් සහ ශුභවන්තයන්ද මාගේ සහෝදරවරුනි ඔබද මා උදෙසා අපගේ ස්වාමීන් වන දෙවියන් වහන්සේට යාඥා කරන මෙන් අනුතුරු ඉල්ලා සිටිමි. සියලු බලති දෙවියන් වහන්සේ අපට කරුණා කර අපගේ පව් කමා කර සදා ජීවනයේට අප පමුණුවන සේක්වා. ආමේන්. ස්වාමිනී කරුණා කළ මැනව, ස්වාමිනී කරුණා කළ මැනව, ක්‍රිස්තුනී කරුණා කළ මැනව, ක්‍රිස්තුනී කරුණා කළ මැනව, ස්වාමිනී කරුණා කළ මැනව. ස්වාමිනී කරුණා කළ මැනව. සියලු දෙනාම ස්වාමීන් වහන්සේට මේ මොහොතේදී ප්‍රශංසා කරමු. අපි ආඥා කරමු. අපි හැම කෙනෙක්ම අපේ ඇස් දෙක වහගෙන හිස පහත් කරගෙන භක්තියෙන් යාඥා කරමු. දේවී ස්වාමිනී අපගේ ඇදීමට කරුණාවෙන් සවන් දුන මැනව. අපගේ ගැලුම් කාර්යයන්න් වහන්සේ ඔබ වහන්සේගේ මහිමේ වැඩ සිටින බව අපි විශ්වාස කරමු.
උන්වහන්සේගේ වචනය අනුව යුගාන්තය දක්වා අප සමග වැඩ සිටින බව අත්දැකීමට අපට වරම් දුන මැනව. මේ කීදේ ඔබ හා ශුද්ධාත්මයන් සමග එකම දෙවියන්ව සදාටම වැඩ සිටිනා වූද රජකම් කරන්නා වූද ඔබගේ එකම පුත්‍රයාණන් හා අපගේ ස්වාමීන්ද වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ දෙසාම අපට ලැබේවා. ආමේන්. දෙවි වචනයට සවන් දෙමු. අපොස්තුලවරුන්ගේ ක්‍රියාපොතෙන්ගත් පාඨයකි. තියෝපිලස් තුමනි, ජේසුස් වහන්සේ කළා වූද ඉගැන් වූවාද සියලු දේ මුල සිටම උන්වහන්සේ තෝරාගත් අපොස්තුලවරුන්ට ශුද්ධාත්මයාණන් කරුණු කොටගෙන අනදී උන්වහන්සේ ස්වර්ගයට ඔසවා ගනු ලැබූ දවස දක්වා මාගේ ප්‍රථම කෘතියේ මම විස්තර කළෙමි. උන්වහන්සේගේ මරණයෙන් පසු 40 දවසක් අතරතුර ඔවුන්ට දර්ශනය වෙමින් දෙවියන් වහන්සේගේ රාජ්‍ය ගැන දේශනා කරමින්ද බොහෝ නිසක සාක්ෂි වලින් උන්වහන්සේ ජීවමානව ප්‍රකාශ වූසේක. උන්වහන්සේ ඔවුන් සමග ආහාර වළඳමින් සිටියේදී ඔවුන් අමතා ඔබ ජෙරුසලමින් ඉවත්ව නොගොස් මා වදාළ පරිදි පියාණන් වහන්සේගේ පොරොන්දුව බලාපොරොත්තුවෙන් සිටින්න. මන්ද ජුවාම් වතුරෙන් බෞතිස්නාපනය කළේය. එහෙත් මින් නොබෝ දවසකින් ඔබ ශුද්ධාත්මයාණන්ගෙන් බෞතිස්ම ස්නාපනය කරනු ලබන්නොහියයි වදාළසේක. අපොස්තුලරුන් එක්රැස් වූ කල ස්වාමීනි, ඔබ යලිත් ඊශ්‍රායල් රාජ්‍ය පිහිටුවන කාලය මේදයි ඔහු උන්වහන්සේගෙන් ඇසූහ. උන්වහන්සේ පිළිතුරු දෙමින් පියාණන් වහන්සේ ස්වකීය ආධිපත්‍යයෙන් නියම කළ කාලයන්ද අවස්ථාවන්ද දැනගැනීම ඔබට අයිතිකාරයක් නොවේ. එහෙත් ශුද්ධාත්මයන්න් වහන්සේ ඔබ කෙරෙහි පැමිණි කල ඔබ බලය ලබන්නොහිය. එවිට ඔබ ජෙරුසලමෙහි මුළු ජුදෙහිද හා සමාරියෙහිද පොළවේ සීමාන්තයන් දක්වාද මාගේ සාක්ෂිකාරයෝ වන්නොහියයි වදාළසේක. උන්වහන්සේ මෙසේ වදාරා ඔවුන් බලා සිටියදීම ඔසවා ගනු ලැබ වලාකුළකින් වැසී ඔවුන්ට නොපෙනී ගියසේක. උන්වහන්සේ යන කල ඔවුන් අහස දෙස බලාගෙන සිටියේදී සුදුවතින් සැරසුණු මිනිස්යෝ දෙදෙනෙක් ඔවුන් ළඟ සිට ගලීලයේ වැසියෙනි. ඔබ අහස දෙස බලාගෙන සිටින්නේ කුමටද? ඔබ කෙරෙන් ඔසවා ගනු ලැබූ ජේසුස් වහන්සේ ස්වර්ගයට නගිනු දුටුසේ ආපසු වඩනු ඇතැයි කීහ. දේව වාක්‍යයේය. දෙවියන් වහන්සේට ස්තුති වේවා. පිළිතුරු ගීය ඔබගේ පිළිතුර දෙවිතුමන් හට පැසසුම් ගී ගයන්න. දෙවිතුමන් හට පැසසුම් ගී ගයන්න. ජයගුසනංවා දෙවිඳුන්ට තුති දෙන්න. අතිඋතුම් සමිදාලෝභිය කරුය මුළු මහ පොළව කෙරෙහි අගරජය. සුම්ගී ගයන්න. ජයගුසනංවෝ කාහල හඬ පතුරා
එතුමානු සිහසුන මත නැගුණ සේක දෙවිතුමන් හට ගී පසස් නගන්න ගී පසස් නගන්න අපේ නිරිඳුහට ගී පසස් නගන්න එතුමන් හට ගී පැසසුම් ගයන්න දෙවිඳාලු ජාතීන් අතර රජිදා නොය එතුමානු සුශ්‍රුත සිහසුන් නරා වැඩ සිටින සුදෝ පාවුලතුමන් විසින් එපේසිවරුවන්ට ලියන ලද හසුනෙන් කොටසකි. තේජසේ පියාණන් වූ අපගේ ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ දිව්‍යන් වහන්සේ උන්වහන්සේ අවබෝධ කර ගැනීම පිණිස ප්‍රඥාව සහ විදර්ශන ශක්තිය ඔබට දෙනමෙන් මම යාඥා කරමි. තවද උන්වහන්සේගේ කැදවීමේ බලාපොරොත්තුව කීමෙක්ද කියාත් සදහැවරුන්ට හිමිවන තේජාන්විත උරුමේ ධන සම්භාරය කීමෙක්ද කියාත් ඇදහිලිවන්ත වන අප තුල ක්‍රියා කරන උන්වහන්සේගේ බලපරාක්‍රමේ උදාර බව කීමෙන්ද කියාත් ඔබ දැනගන්නා පිණිස ඔබේ මනස පැහැදෙනසේ මම යාඥා කරමි. දෙවියන් වහන්සේගේ ඒ වික්‍රමාන්විත බලපරාක්‍රමය උන්වහන්සේ ක්‍රිස්තුස් වහන්සේ මරණයෙන් උත්ථාන කර ස්වර්ග ලෝකෙහි සුවකීය දකුණුපස සිංහාරූඪ කිරීමෙන් ක්‍රිස්තුස් වහන්සේ තුල උන්වහන්සේ ඊට කළ ක්‍රියාකාරී බල්මය. එම ක්‍රිස්තුස් වහන්සේ සියලු අධිපතීන්ටත් බලධාරීන්ටත් පරාක්‍රමවලටත් අධිකාරීන්ටත් එසේම මේ යුගයේ පමණක් නොව මතු පැමිණෙන යුගයේද නම් කළ හැකි තාක් සියලු ප්‍රභූ නාමයන්ටත් ඉහළින් වැජබෙනසේක. දෙවියන් වහන්සේ සියලු දේ ක්‍රිස්තුස් වහන්සේගේ පාදවලට යටත් කර උන්වහන්සේ සභාවේ මහේශාකාය නායකයාණන් කොට පත් කළසේක. සභාව උන්වහන්සේගේ ශරීරයේ එහි සවන සියල්ල බද්ධ කරන ක්‍රිස්තුස් වහන්සේට සම්බන්ධ වූ විට එකම සර්ව සම්පූර්ණත්වයක් ඇතිවේ. දේවාක්‍යයේසේය. දෙවියන් වහන්සේට ස්තෝත්‍ර වේවා. කරුණාකර සුපජයන සදානයකට සිටින්න. ඔබ සකල ජාතීන් ගෝලයන් කරන්න මා ඔබට අනකල සියල්ල ආරක්ෂා කරන්නට ඔවුන්ට උගන්වන්න මමද සදාට ඔබ සමග සිටින්නේමි.
ජේසුගේ වචනය අහන්න සූදානම් වෙන්න. හැම කෙනෙක්ම ඇස් දෙක වහගන්න. හිස පහත් කරගන්න. ශුද්ධාත්මයන් වහන්සේට අවදි වන්න දැන්. අවදිව යාඥා කරන්න. ස්වාමින් වහන්සේ ඔබ සමග වනසේක්වා. සුවිශේෂක ශුද්ධවර මතයුතුමන් විසින් ලියා තිබෙන දේව වාක්‍ය නම් මෙසේය. ස්වාමිනී ඔබ වහන්සේට මහිමය වේවා. අපෝස්තලවරු 11 දෙනා ජේසුස් වහන්සේ උන්ට නියම කළ පරිදි ගලිලේ කන්දට ගියහ. ඔහු උන්වහන්සේ දැක පසඟ පිහිටුවා වැන්දෝය. එහෙත් සමහරෙක් සැක කළහ. ජේසුස් වහන්සේ ඔවුන් වෙත අවුත් කතා කොට ස්වර්ගෙහිද පොළොවෙහිද සියලු බලය මට පවරා දී තිබේ. එබැවින් ඔබ ගොස් සකල ජාතීන් ගෝලයන් කරන්න. පියාණන්ගේද පුත්‍රයාණන්ගේද ශුද්ධාත්මයන්ගේද නාමයෙන් ඔවුන් බෞතිස්ම ස්නාපනය කරන්න. මා ඔබට අණ කළ සියල්ල රක්ෂා කරන්න ඔවුන්ට උගන්වන්න. මමද කල්පාන්තය දක්වා සදහටම ඔබ හා සමග සිටිමි. වදාළසේක. ගැලවීම දායක සුභාරංචිය නම් මෙසේය. ක්‍රිස්තුනේ ඔබ වහන්සේට ප්‍රශංසා වේවා. මමද කල්පාන්තය දක්වා සදහටම ඔබ සමග සිටිමි. ප්‍රේමන්ත සහෝදර සහෝදරියනි, අද ස්වර්ගාරෝහණ මංගල්‍ය අපි සිදු කරන්නේ මම මුලින් කිව්වා වගේ ක්‍රිස්තුස් වහන්සේ උත්ථාන වෙලා දවස් 40කට පස්සේ. ඒ දවස් 40කට පස්සේ උන්වහන්සේ ස්වර්ගාරෝහණය වෙනවා. හැබැයි උන්වහන්සේ දෙනවා ඊටාම තද බල පොරොන්දුවක්. විශේෂයෙන්ම පළවෙනි කියවීම තුල අපි දකිනවා ශුද්ධාත්මයන් වහන්සේව උන්වහන්සේ එවනවා කියන එක. ශුද්ධාත්මයන් වහන්සේ බලාපොරොත්තුෙන් අපි ඉන්නවා දැන්. ලබන ඉරිදා අපි ශුද්ධාත්ම ආගමන මංගලෝත්සවය පවත්වන්නට යනවා. ඒතර ඒ ශුද්ධාත්මයන් වහන්සේගේ ආගමනයත් එක්ක ජේසු දෙන ඒ මහා පොරොන්දුව මම කල්පාන්තය දක්වා ඔබ සමග සිටිමි. උන්වහන්සේ අපෙන් වෙන් වෙන්නේ නැහැ ප්‍රේමවන්තයනි. කවමදාවත් වෙන් වෙන්නේ නැහැ. උන්වහන්සේ අපෙන් වෙන් කරන්නටත් බෑ. ඒතර මේ පොරොන්දුව අල්ලගන්න හැම කෙනෙක්ම මේ බලයක් දකිනවා. ඒ නිසා විශේෂයෙන්ම මේ කාලේ මේ වසංගතයත් එක්ක ඔබ ගෙවල් වලට වෙලා ඉඳගෙන දෙවියන් වහන්සේගේ මේ මහා පොරොන්දු අයිති කරගන්නට ඕනේ. මෙනෙහි කරන්නට ඕනේ. ඒවා තුල ජීවත් වෙන්නට පටන් ගන්නට ඕනේ. මෙච්චර කාලයක් අපි කිව්වා අපිට වැඩ ගොඩයි, අපිට වෙලා නැහැ, අපිට අරක කරන්න තියෙනවා, මේක කරන්න තියෙනවා කියලා අපි ගොඩක් වෙලාවට කිව්වා. මේ පොරොන්දු අල්ලගන්නට තරම් විශ්වාසයක් අපිට තිබුණේ නැහැ ප්‍රේමවන්තයනි. දෙවියන් වහන්සේට ජීවිතේ පළවෙනි තැන දෙන්නට තරම් අපිට ඉවසිල්ලක් තිබුණේ නැහැ. අපිට වැඩ ගොඩාක් තිබ්බා. මේ වැඩ ඔක්කොම මේ ලෝකේ වැඩ. නමුත් අද ස්වාමින් වහන්සේ මුළු ලෝකෙම නවත්තලා තියෙනවා. ගීතාවලිය කියනවා නිශ්චල වන්න මා දෙවිඳුන් බව දැනගන්න. නිශ්චල කරලා තියෙනවා බලෙන් මාද මුළු විශ්වයම නැවතිලා බලාගෙන ඉන්නවා දෙවියන් වහන්සේගේ පොරොන්දුව ඉෂ්ට වෙනකම්. ප්‍රේමන්ත සහෝදර සහෝදරියනි, ඒකයි මම ඔබට මුලින් ඉඳලම කිව්වේ මේ කාලේ ඔබට පුළුවන් ගෙවල් වලට වෙලා ඉඳගෙන නිකන් උඩ බලාගෙන ඉන්න. අර පළවෙනි කියවීමේ අපි දකිනවා මේ අපෝස්තලවරු උඩ බලාගෙන හිටියා. ජේසු අහස් නැග්ගයින් පස්සෙත් උඩ බලාගෙන ඉන්නවා. එතකොට තමයි අර දේවදූතයෝ කියන්නේ මෙතනට වෙලා උඩ බලාගෙන ඉන්නේ ඇයි? උන්වහන්සේ දැන් ස්වර්ගයට ගිහිල්ලා ඉවරයි. දැන් උඹලාගේ වැඩේ පටන් ගන්න ඕන.
ප්‍රේමාන්තනි මේ ක්වොරන්ටයින් කරන කාලේ ගෙවල් වලට වෙලා ඉන්න කාලේ නිකන් උඩ බලාගෙන ඉන්නත් පුළුවන්. නිකන් කාලේ කකා ඉන්නත් පුළුවන්. කුසීත කමින් කම්මැලි කමින් බුදියගෙන ඉන්නත් පුළුවන්. ඒ වගේම තව කෙනෙක් දෙවියන් වහන්සේගේ පොරොන්දුව තදින් අල්ලගෙන මේ පොරොන්දුව මෙනෙහි කරලා මේ පොරොන්දුව මගේ ජීවිතේ ඇත්තක් වෙන හැටි සහසුද්දෙම දැනගන්නත් මේ කාලේ පුළුවන්. මේ දෙකෙන් ඔබ මොකද්ද තෝරගන්නේ කියන එක නැවත නැවත හිතන්න. ප්‍රේමන්තනි අද සුදු සුවිශේෂය අරගෙන අපි පොඩ්ඩක් මෙනෙහි කරමු. අද සුවිශේෂ පාඨය සුදු මතෙව් සුභාරංචියේ 28 වෙනි පරිච්ඡේදයේ 16 ඉඳලා 20 දක්වා. දැන් පටන් ගන්න මෙහිමයි. අපෝස්තලවරු 11 දෙනා ජේසුස් වහන්සේ උන්ට නියම කළ පරිදි ගලීලේ කන්දට ගියහ. අපෝස්තලවරු 11 දෙනා. දැන් අපෝස්තලවරු 11 දෙනෙක් වෙන්නේ ඇයි? 12ක් හිටියා ජේසුට. 11 උනේ ඇයි කියලා ඔබ දන්නවා. ඒ තමයි ජුදාස් ජේසුව පාවලා දුන්නා. පාවලා දුන්න එක නිසාම ඔහු ඒ තුල නැසුණා. දැන් ප්‍රේමවන්ත සහෝදර සහෝදරිනි ජුදාස් විතරද ජේසුව පාවලා දුන්නේ? ජුදාස් විතරක් නෙමෙයි ජේසුව පාවලා දුන්නේ. තවත් ප්‍රධානියෙක් හිටියා. ඒ තමයි පේදුරු. පේදුරුත් ජේසුව එක්තරා විදියකට පාවලා දුන්නා. දන්නේ නැහැ කියලා කිව්වා. ජේසුට ඇහෙන්නම කිව්වා. ජේසු ළඟම ඉඳගෙන කිව්වා මං දන්නේ නැහැ යාව. මං දැකලත් නැහැ, දන්නෙත් නැහැ. ඒතර මේ දෙන්නම ජුදාස් සහ පේදුරු දෙන්නම ස්වාමින් වහන්සේව ප්‍රතික්ෂේප කළා. හැබැයි මේ දෙන්නගේ වෙනසක් තියෙනවා ප්‍රේමාන්තේ. මොකද්ද වෙනස? ජුදාස් පසුතැවිලි වුණා. පේදුරුත් පසුතැවිලි වුණා. දැන් ජුදාස් පසුතැවිලි වෙච්ච නිසා තමයි කෑ ගහලා අඬලා මේ අර රිදී කාස්සේ තිය නායක පූජකයන් ඉස්සරහා පොළවේ ගහලා එහෙම කළේ පසුතැවිලි වෙච්ච නිසා. අනේ මම ස්වාමින් වහන්සේව පාවලා දුන්නා. හැබැයි ජුදාස් ඊට පස්සේ ජේසු ළඟට ආවේ නැහැ. ප්‍රේමන්තනි හොඳට මතක තියාගන්න පසුතැවිල්ල ජේසු තුල වෙන්නට ඕනේ. පසුතැවිලි වෙන කෙනා ජේසු ළඟට එන්නට ඕනේ. ඒක තමයි ජුදාස්ගේ පේදුරුගේ වෙනස. පේදුරු පසුතැවිලි වුණා. නමුත් පේදුරු ජේසු ළඟට ආවා. ජේසු තුල තමයි පසුතැවිලි වෙන්නේ. තමන් තුල විතරක් පසුතැවිලි වෙලා වැඩක් නැහැ. ඒක මානසික ප්‍රශ්නයක් වෙනවා එතකොට. මම මගේ ජීවිතේ වැරැද්දක් කරලා ඒ වැරැද්ද ගැන මම මගේ මනසින් පසුතැවිලි වෙනවා නම් විතරක් ඔබට ගැලවීම ලැබෙන්නේ නැහැ. ඔබ පසුතැවිලි වෙන්නට ඕනේ ස්වාමින් වහන්සේ තුලයි. උන්වහන්සේ ළඟට ඇවිල්ලයි. මොකක්ද උන්වහන්සේ ළඟට එනවයි කියලා කියන්නේ? පාපොච්චාරණය තුල මම ජේසු ළඟට යනවා. මගේ අතින් වැරද්දක් වුණා, මම වැටුණා, මම දුර්වලෙක්, ඒක මම පිළි අරගෙන මම ජේසු ළඟට යනවා. පාපොච්චාරණය තුල. එතකොට අද එහෙම පාපොච්චාරණය කරන්නේ නැති බොහෝ දෙනෙක් ඉන්නවා. පසුතැවිලි වෙනවා. තමන්ගේ වැරද්ද ගැන පසුතැවිලි වෙනවා. හැබැයි යක්ෂයාව හිමීට අරන් යනවා. පසුතැවිලි වීම තුලම විනාශ කරනවා. අද අපි දකිනවා ගොඩක් මිනිස්සු ඒ වගේ. සමහර අය කියන අපිට පාපොච්චාරණය කරන්න ඕනේ නැහැ. අපි පාපොච්චාරණය කරන්නේ නැහැ. එහෙම පාපොච්චාරණය කරන්නේ නැති මිනිස්සු ජුදාස්ට සමාන වෙනවා. එයා කොච්චර පසුතැවිලි වුණත් වැඩක් නැහැ. එයාට ජේසුගේ අර වරප්‍රසාදය ලැබෙන්නේ නැහැ. දැන් පේදුරු පසුතැවිලි වෙලා මෙච්චර දුර්වල පේදුරු මේ සුද්ධෝ සභාවේ පළවෙනි පාප වහන්සේ බවට පත් වෙනවා. පළවෙනි පාප වහන්සේ පේදුරු. ජේසුව පාවලා දුන්න. ජේසුව දන්නේ නැහැ කිව්ව මිනිස්සෙක්. හැබැයි යා පුදුම විදියට පසුතැවිලි වෙලා ජේසු ළඟට යනවා. ඒ ජේසු අහනවා පේදුරු උඹ මට ආදරේද කියලා. ඒතර පේදුරු අඬ කියනවා ස්වාමීන් වහන්සේ දන්නවා මම ඔබ වහන්සේට කොච්චර ආදරේද කියලා. ඒතර මේක ප්‍රේමාන්තනි මේ මුලදිම ඒක හරියට තේරුම් ගන්න. අපෝස්තලවරු 11 දෙනා කියලා කියන්නේ අර ජුදාස්ගෙන් ඇතිවෙච්ච හිඩස. ඒතර ජුදාස් ඇයි නැති වුනේ කියන එකයි මම ඔබට කිව්වේ. නමුත් පසුව මේ අපෝස්තලවරු තව අපෝස්තලු කෙනෙක් පත් කර ගන්නවා. මතියස් අපෝස්තලතුමා. ඒ අනුව 12 දෙනා නැවත හැදෙනවා. දැන් ඊළඟට කියනවා
ඔහු උන්වහන්සේ දැක පසඟ පිහිටුවා වැන්දෝය. මේ ඔක්කොමල්ලා පසඟ පිහිටුවා වැන්දා. ඒ කියන්නේ තමන් පිළිගන්නවා මේ ජේසුයි කියලා. මේ ජේසු අපේ ස්වාමියාණෝ කියලා පිළිගන්නවා. පසඟ පිහිටුවා වැන්දෝය. එහෙත් සමහරෙක් සැක කළහ. දැන් බලන්න ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි, මෙච්චර උන්වහන්සේ ළඟින්ම ඉඳලා මේ දවස් 40ක් තුලත් උන්වහන්සේ නිකන් හිටියේ නෑ. උත්තාන වෙලත් උන්වහන්සේ නිරන්තරයෙන්ම මෙයාට ප්‍රකාශ වෙනවා. අපි දන්නවා අවස්ථා කොච්චර තියෙනවද? මග්දලාහි මරියාට ප්‍රකාශ වෙනවා. එම්මවුස් ගමනේදී උන්වහන්සේ ප්‍රකාශ වෙනවා. අර ශාලාවට ඇවිල්ලා සේනා කුළුවට ඇවිල්ලා උන්වහන්සේ ප්‍රකාශ වෙනවා. වහලා තියෙන දොරවල් වලින් උන්වහන්සේ ඇතුල් වෙලා ඔබට සාමය වේවා කියලා කියනවා. තෝමස්ට උන්වහන්සේ ප්‍රකාශ වෙනවා. මගේ මේ තුවාල අතගාලා බලන්න. එහෙම කියලා උන්වහන්සේ ප්‍රකාශ වෙනවා. උන්වහන්සේ ගලිල මුහුදේදී මේ ගෝලයන්ට මාළු බැදලා කණ්ඩ දෙනවා. මේ මමයි කියලා උන්වහන්සේ ප්‍රකාශ කරනවා. මෙච්චර ප්‍රකාශ කරලත් සමහරෙක් සැක කළහ. ඒ සැකය එදත් තිබුණා, අදත් තියෙනවා, සමහරලට ඉස්සරහටත් තියෙයි. මිනිස්සු කොච්චර ක්‍රිස්තුස් වහන්සේව ඇදහිුවත් සැකය කියන එක හිත කොනේ කොහෙන් හරි තියාගන්නවා. මේ සැකය නැති කරගන්නේ නැහැ. අපි ස්වාමින් වහන්සේගෙන් කොච්චර යාඥා කළත්, උන්වහන්සේගෙන් කොච්චර ඉල්ලුවත් අපිට ඇතුලේ පොඩි අන්ෂුවර් ගතියක් තියෙනවා. ෂුවර් නැහැ. ස්වාමින් වහන්සේව ෂුවර් නැහැ. ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි, උන්වහන්සේගේ යමක් ඉල්ලනකොට, අපි උන්වහන්සේ ඉස්සරහා යාඥා කරනකොට අපි මුළු සිතින් උන්වහන්සේව අදහන්නට ඕනේ. මුළු සිතින් උන්වහන්සේ විශ්වාස කරන්න ඕනේ. ඒකයි අපි කියන්නේ, ඔබ යමක් ඉල්ලනකොට ඉල්ලන්න නෙමෙයි තියෙන්නේ, මේක මට ලැබිලා ඉවරයි. මට මේ දේ සිද්ධ වෙලා ඉවරයි. ඔබ වහන්සේට ස්තුතියි, ප්‍රශංසා වේවා කියලා උන්වහන්සේට ස්තුති කිරීමයි අපි කළ යුත්තේ. ඉල්ලීම නෙවෙයි. ඉල්ලීම තුල අපි ප්‍රශංසාව කරන්නට ඕනේ. උන්වහන්සේ මට මේක දීලා ඉවරයි කියන එක. ප්‍රේමවන්තයනි, මේ අවස්ථාවේදී මම ඔබට පොඩි සිද්ධියක් කියන්නට ඕනේ. මේ ගමේ එක්තරා මාත් හොඳට දන්න කෙනෙක්, එයාට මොලේ පිළිකාවක්. මොලේ පිළිකාවක් කියලා කියන්නේ සාමාන්‍ය ලේසි පාසු ලෙඩක් නෙවෙයි. ඒ කියන්නේ මරණය තමන්ගේ ඉස්සරහා පේනවා. මොලේ පිළිකාවක් කියවම. ඒතර මේ ගැන මට දැනුම් දුන්නම මං මේ කෙනාව බලන්න ගියා. මේ තාත්තා කෙනෙක් බලන්න ගියා. බ්ලෙස් කළා. ඊට පස්සේ මං කිව්වා මං හැමදාම ඔබට සප්‍රසාද වහන්සේ අරන් එන්නම් කියලා. එයා මට කිව්වා අනේ ෆාදර් එච්චර මහන්සි වෙන්න එපා. ඉරිදාට විතරක් මට සප්‍රසාද වහන්සේ දෙන්න කියලා. ඒත් මම කිව්වා නෑ, මම හැමදාම එන්නම්. සප්‍රසාද වහන්සේ ඔබේ ජීවිතේ වෙනස් කරන හැටි බලන්න කියලා. ඒ මුලින්ම ගිය දවසේ මම දැක්කේ මේ තාත්තා පුටු උඩ වකුටු වෙලා, ගුලි වෙලා, නිකන් වැටිලා ඉන්නවා. වැටිලා මූණ කළු වෙලා, එක පැත්තක් අත උස්ස ගන්න බෑ, අත ස්ටිෆ්, දරදඬු වෙලා. එයාට টয়ලට් එකටවත් යා ගන්න බෑ. එයාට නැගිට ගන්නත් බෑ. එයා කතා කරන වචන තේරෙන්නේ නැහැ. මොකද මොලේත් එක්ක සම්බන්ධ. පිළිකාව මොලේ කිව්වම ඒක හරි භයානකයි. මෙහෙම හිටියේ එයා. හැබැයි එයා මට කිව්වා ෆාදර් ස්වාමින් වහන්සේ මාව සුව කරනවා. දැන් මෙයා මට කියනවා ස්වාමින් වහන්සේ මාව සුව කරනවායි කියලා. ඒ වගේම මේ පවුලේ ස්වභාවය, ඒ වයිෆ් මට කියනවා ෆාදර් මේක හරි අමාරු අත්දැකීමක්. මට මගේ හිතේ තියෙන වේදනාව මගේ හස්බන්ඩ්ට පෙන්වන්න බෑ. මගේ හස්බන්ඩ්ට පෙන්නුවොත් හස්බන්ඩ් මානසිකව වැටෙනවා. ඒ නිසා මට සිද්ධ වෙනවා එයා ඉස්සරහා හැමතිස්සෙම hina වෙලා ඉන්න, සන්තෝෂෙන් ඉන්න. හැබැයි මං ඇතුලෙන් අඬනවා ෆාදර්. මට මේක දරා ගන්න බෑ. මට මගේ ළමයින්ව බලා ගන්නට ඕන, ළමයින්ව ඉස්කෝලේ යවන්නට ඕනේ, ඒ ඔක්කොම වැඩ බලන්න ඕනේ, මම ජොබ් එකට යන්න ඕනේ, මෙයාව බලා ගන්නට ඕනේ, ගෙදර සියල්ල කරන්නට ඕනේ. බලන්න ප්‍රේමවන්තේනි, අම්මා කෙනෙක්ගේ කාර්යභාරය.
කොච්චර අමාරුද සමහර වෙලාවට. අපේ හැඟීම් එක කරන සටන අපිට එක්ස්ප්‍රස් කරගන්න බෑ. අපේ ඇතුලේ අපිට දැනෙන දේ එළියට දාගන්න බෑ. ඒක හිර කරගන්න වෙනවා. අනිත් කෙනාගේ යහපත උදෙසා. මගේ අම්මටත් කිව්වා ශක්තිමත් වෙන්න. ශක්තිමත් වෙන්න. ජේසු ඔයගොල්ලොත් එක්ක ඉන්නවා. මං හැමදාම ඔයගොල්ලෝ ඔක්කොන්ටම සප්පසාද වහන්සේ දෙනවා. ප්‍රේමාන්තනි සුමාන 2-3ක් තිස්සේ මම සප්ප්‍රසාද වහන්සේ දෙනවා. හැබැයි දැන් මන් දකිනවා මේ වකුටු වෙලා කළු ගැහිලා වැටිලා හිටපු මිනිස්සයා සප්ප්‍රසාද වහන්සේව දිනෙන් දින ලබනකොට එයාගේ විශ්වාසය වර්ධනය වෙන හැටි, එයා තදින් ජේසුව අල්ල ගන්න හැටි, එයා පැහැදිලිව ප්‍රකාශ කරන හැටි, උන්වහන්සේ මට සුවය දෙනවාමයි කියන එක. ඒකත් එක්ක මම දැන් යනකොට එයා නැගිටිනවා. එයා නැගිටිනවා. දැන් එයා තනියම වොෂ්රූම් එකට යනවා. දැන් එයා හොඳට මාත් එක්ක යාඥා කරනවා. හොඳට වචන උච්චාරණය කරනවා. ඒ කියන්නේ සම්පූර්ණම ක්ලියර් නෑ. නමුත් මූණ පවා දැන් ඒකාලෝක වෙලා ලොකු වෙනසක් පේනවා. මම දකින්නේ ස්වාමින් වහන්සේව අදහා ගන්නකොට, ස්වාමින් වහන්සේව අල්ල ගන්නකොට උන්වහන්සේ මාව සුව කරනවාමයි කියලා මම ඒක මගේ ජීවිතේ ඇත්තක් කරගන්නකොට ජීවිත වෙනස් වෙන හැටි. ප්‍රේමවන්තනි, එතනදී ශරීරය ගැන නෙමෙයි මං කතා කරන්නේ. ශරීරය ගැන නෙමෙයි. ශරීරය කොහොමත් මැරෙනවා. නේද? අපි ලෙඩක් තිබිලා අපි සූණයින් පස්සේ අපි හැමදාම ජීවත් වෙනවද? හැමදාම ජීවත් වෙනවද? දැන් ජේසු ලාසරස්ව නැගිට්ටෙව්වා මරණයෙන්. ලාසරස් හැමදාම ජීවත් වුණාද? නෑ, ලාසරස් ආපහු මැරුණා. මේ ශරීරයට ලෙඩ එනවා, අසනීප එනවා. ඒවා සුවත් වෙනවා. හැබැයි ආපහු අපි මැරෙනවා. ඒක තමයි ඇත්ත. මෙතනදි වෙන්නට ඕනේ ප්‍රේමාන්තනි, ශරීරයේ සුවය නෙවෙයි. ඇතුළාන්ත සුවය. ආත්මීක සුවය. අපිට තියෙන ලොකුම බලය ප්‍රේමාන්තනි වෙන කිසිම බලයක් නෙවෙයි, අධ්‍යාත්මික බලයයි. මේ ලෝකයෙන් එහාට ගිය බලය ට්‍රාන්සෙන්ඩන්ස් කියලා කියනවා. ඒ කියන්නේ මේ ලෝකෙ ඉක්මවා ගිය බලය. ඒ බලය ඔබ මම හැම කෙනෙක්ටම ජේසු දෙනවා. ඒ බලය අයිති කරගන්න කෙනා සැබවින්ම බලගතු කෙනෙක්. නිසා මම පෙන්වුවේ දැන් සැක කලහ කියන එක. ජේසු මෙච්චර ක්‍රියාත්මක වෙද්දිත් සැක කරනවා. අදත් එහෙමයි. අපිත් සමහර වෙලාවට සැක කරනවා. ෂුවර් නෑ. ස්වාමින් වහන්සේව ෂුවර් නෑ. ස්වාමින් වහන්සේව ෂුවර් නැති කෙනාට කිසිම දෙයක් ෂුවර් නෑ. කිසිම දෙයක් ෂුවර් නෑ. ඒ නිසා උන්වහන්සේව අල්ල ගන්න කියන එක පැහැදිලිව මෙතනදී අපිට පෙන්눔 කරනවා. ඊළඟට උන්වහන්සේ ජේසුස් වහන්සේ ඔවුන් වෙත අවුත් කතා කොට ස්වර්ගෙහිද පොළොවේහිද සියලු බලය මට පවරා දී තිබේ. ජේසු කියනවා ස්වර්ගෙහි පොළොවේ සියලු බලය මට දීලා තියෙනවා. දැන් ප්‍රේමවන්ත සහෝදර සහෝදරනි, ස්වර්ගයේ උන්වහන්සේ කොහොමත් උන්වහන්සේ ස්වර්ගයේ අධිපතියා. පොළොවේ අධිපතියා ජේසුද කියන එක අපි කල්පනා කරලා බලන්න ඕනේ. පොළොවේ අධිපතියා ජේසුද? පොළොවේ අධිපතියා? දැන් මෙතනදී මම ඔබට මතක් කරනවා ජේසුගේ පරීක්ෂා 3. ජේසුගේ පරීක්ෂා 3 අපි දන්නවා දින 40ක් තිස්සේ උන්වහන්සේ පාළු කරේ හිටපු වෙලාවේ නිරාහාරශීලයෙන් උන්වහන්සේ යාඥා කරලා අවසාන වෙච්ච වෙලාවේදී උන්වහන්සේට බඩගින්න දැනුණා කියනවා. මෙන්න පළවෙනි පරීක්ෂාව. සාතන් ජේසු ළඟට ඇවිල්ලා කියනවා මේ ගල් පාන් කරලා කාපන්. මේ ගල් පාන් කරලා කාපන්, උඹට බලය තියෙනවා. ජේසු එකට යට වෙන්නේ නැහැ. දෙවෙනි පරීක්ෂාව. ජේසු උස් තැනකට ගෙනහිල්ලා සාතන් කියනවා මෙතනින් පල්ලෙහාට පැනපන්. උඹට මොකුත් වෙන්නේ නැහැ. දේව දූතය ඇවිල්ලා උඹව අල්ල ගන්නවා. එක කකුලකට හානියක් වෙන්නේ නැහැ. ජේසු ඒ පරීක්ෂාවත් ජය ගන්නවා. තුන්වෙනුව සාතන් ජේසු අරගෙන ගිහිල්ලා මුළු ලෝකෙම පෙන්නනවා. මුළු ලෝකෙම පෙන්නලා කියනවා උඹ මට නමස්කාර කරපන්. උඹ මට නමස්කාර කරපන්. මම උඹට මේ සියල්ල දෙනවා. එහෙමනම් ලෝකයේ අධිපතියා කවුද? මේ සියල්ල මම උඹට දෙනවා කියලා සාතන් ජේසුට කියන්නේ. සාතන් ලෝකයේ අධිපතියා. මේ ලෝකේ ලෞකික හැම දෙයකම අධිපතියා සාතන්.
ලෞකික ආශාවන් ලෝකයට තියෙන පුදුමාකාර පෙරේතකම අපිට එවන්නේ සාතන්. ලෞකික බැඳීම් වල හිර වෙලා ඒ වලට වහල් වෙලා ඉන්න අපිව පොළඹවන්නේ සාතන්. ලෝකයේ සාතන්ගේ කියන එක එතනදී ප්‍රකාශ වෙනවා. හැබැයි මෙතන මොකද්ද කියන්නේ ජේසු? ජේසු කියනවා ස්වර්ගෙහිද පොළොවේහිද සියලු බලය මට පවරා දී තිබේ. දැන් ජේසු කියනවා මේ පොළොවෙත් මමයි දැන් අධිපතියා කියලා. කොහොමද ප්‍රේමන්තනි ජේසු එක කියන්නේ? ජේසු එක කියන්නේ කුරුසේ මරණයෙන් පස්සේ දැන් මේ කොයි වෙලාවේද ස්වර්ගාරෝහණය වෙන්න ඕන්න මෙන්න කියද්දි ජේසු මේක කියන්නේ. ජේසු ඒ තාක් කිව්වේ නෑ පොළවේ අධිපතියා මමයි කියලා. දැන් ජේසු කියනවා මේ සියල්ලේ බලය මට දීලා තියෙනවා. කොහොමද උන්වහන්සේට බලය ලැබෙන්නේ ප්‍රේමවන්තේනි? කොහොමද උන්වහන්සේට බලය ලැබෙන්නේ? උන්වහන්සේට බලය ලැබෙන්නේ උන්වහන්සේ කුරුසියට ගිය නිසායි. කුරුසියට ගිය නිසායි. කුරුසේ උන්වහන්සේ වද වේදනා විඳලා අන්තිම ලේ බිඳුවත් හැලුවයින් පස්සේ සාතන් සම්පූර්ණයෙන්ම පරාජය වෙනවා. ප්‍රශංසා වේවා. සාතන් සම්පූර්ණයෙන්ම පරාජය වෙනවා. ඒ නිසා තමයි සාතන් උත්සාහ කළේ නිරන්තරයෙන්ම උත්සාහ කළේ ජේසුව කුරුසයට යවන්නේ නැතිව එකෙන් වෙන් කරන්න. ජේසුව කුරුසයට යවන්නේ නැතිව. මොකද දන්නවා සාතන් දන්නවා කුරුසයට ගියොත් මම පරාජය වෙනවා. ඒ නිසා තමයි අර පරීක්ෂා තුනේම සාතන් පෙන්වන්නේ. ඇයි ඔබ කුරුසයට යන්නේ? ඇයි දුක් විඳින්නේ? දුක් විඳින්න ඕනේ නැහැ. මේ ගල් පාන් කරලා කාපන්. මේ උඩින් පැනලා ප්‍රාතිහාර්ය පෙන්නපන්. මට නමස්කාර කරපන්. එතකොට උඹ කුරුසයට යන්න ඕනේ නැහැ. මේ ඔක්කොම අල්ලා උඹේ එතකොට. හැබැයි ජේසු එකකටවත් යට වුණේ නැහැ. උන්වහන්සේ කුරුසියට ගියා. ප්‍රේමන්ත සහෝදර සහෝදරිනි උන්වහන්සේ කුරුසයට ගිහිල්ලා මේ ජයග්‍රහණය ලැබුවයින් පස්සේ උන්වහන්සේ ඔබට මට කතා කරලා කියනවා ඔබත් මේ ජයග්‍රහණය ලබන්න ඕනේ. ඔබත් මේ ජයග්‍රාහකෙක් වෙන්නට ඕනේ. ඔබත් අහස් නගින්නට ඕනේ. ඔබත් ස්වර්ගයට යන්න ඕනේ. ස්වර්ගයට යන්න පාර මොකක්ද ප්‍රේමවන්තේනි? ස්වර්ගයට යන්න තියෙන පාර කුරුසියයි. කුරුසියයි. කුරුසියෙන් තොරව ඔබට ස්වර්ගයට යන්න බෑ. ඒකම අවධාරණයෙන් කියනවා. කුරුසිය කියලා කියන්නේ දුක් විඳීමේ මාර්ගය. අපි හැම කෙනෙක්ටම කුරුසයක් තියෙනවා. අපි හැම කෙනෙක්ටම කුරුසයක් තියෙනවා. අනන්‍ය කුරුසයක් තියෙනවා. ඔබ නිකමට ඔබේ ජීවිතය ගැන කල්පනා කරලා බලන්න. ඔබේ කුරුසේ මොකක්ද? දැන් මගේ කුරුසය තව කෙනෙක්ගේ කුරුසේ වගේම වෙන්නේ නැහැ. මට අනන්‍ය වෙච්ච කුරුසයක් තියෙනවා. මම ඒක හොයා ගන්නට ඕනේ. ප්‍රේමන්තනි අර කතාවක තියෙනවා පියතුමා සෝමෙහයක් කරලා ඒ සෝමෙහෙදී ඉවර වෙලා පියතුමා කියනවලු දැන් ඕගොල්ලෝ ළඟ තියෙන සියලුම කුරුස උස්ස ගන්න. ඉතින් හැමෝම කුරුස තමන් ළඟ බෙල්ල එල්ලගෙන තියෙන ඒවා ඔක්කොම කුරුස මෙහෙම උස්සගෙන ඉන්නවලු. ෆාදර් බ්ලෙස් කර කර යනවලු. මේ බ්ලෙස් කර කර යද්දි එක තැනකදී ෆාදර් දකින්න එක මිනිස්සෙක් ගෑනු කෙනෙක් උස්සගෙන ඉන්නවා. ෆාදර් ඇහුවලු කුරුසේනේ උස්ස ගන්න කිව්වේ. මේ මොකද? ෆාදර් මේ තමයි මගේ කුරුසේ ෆාදර්. මේ මිනිස්සයා කියනවා තමන්ගේ නෝනා තමයි කුරුසේ. සමහරලාට විවාහ ජීවිතවල ඔබ ඕන තරම් මේක අත්දකින්න ඇති. ඒක නෝනාලාට විතරක් කියන දෙයක් නෙමෙයි. සමහර නෝනාලාගෙන් ඇහුවොත් මහත්තයා උස්සගෙන ඉඳලා කියයි මේ තමයි මගේ කුරුසේ කියලා. ඒ කියන්නේ අරගලය ප්‍රශ්න විවාහ ජීවිතේ ප්‍රශ්න තියෙනවා. එකට අවුරුදු ගාණක් මැරෙනකන් එකට ඉන්නවයි කියන එක ලේසි පසු වැඩක් නෙවෙයි. එකිනෙකාව ඉවසන එක, එකිනෙකාව පිළිගන්න එක නේද? මේවා ලේසි නෑ. ගහමරා ගන්න ලේසි. ගහමරා ගන්න හරි ලේසි. ගැහුවොත් ගහනවා, බැන්නොත් බනිනවා. කුණුහරුප කිව්වොත් කුණුහරුප කියනවා. ඒක හරි ලේසි. ඕනේ කෙට්ට කරන්න පුළුවන්. නමුත් ඉවසන එක අමාරුයි. ඉවසන එක අමාරුයි. සවන් දෙන එක අමාරුයි. කොයිතරම් Tamanට රුස්සන්නේ නැහැයි කියලා තේරුණත් එයත් එක්ක එකට ඉන්න එක අමාරුයි. මේක තමයි කුරුසය. මේක තමයි කුරුසය. ප්‍රේමන්තනි ඒ කුරුසේ සමහරලාට ඔබට ඒ සිත්‍ර දෙවීමක් වෙන්නට පුළුවන්. සමහරලාට ඉස්කෝලේ යන ළමෙක් නම් මහන්සි වෙලා ඉගෙන ගන්න එක කුරුසයක් වෙන්නට පුළුවන්.
ඒ වගේම හරියට තමන්ගේ පවුල ශුද්ධවන්තව ඉස්සරහට අරගෙන යන එක කුරුසයක් වෙන්නට පුළුවන්. ජොබ් එක කරද්දී වංචා නොකර, වැරදි වැඩ නොකර හරියට සල්ලි හම්බ කරන එක කුරුසයක් වෙන්නට පුළුවන්. අසනීපයක් ඇති වුණාම ඒ අසනීපේ දරාගෙන මේ අසනීපයත් එක්ක ස්වාමින් වහන්සේට සේවය කිරීම කුරුසයක් වෙන්නට පුළුවන්. ප්‍රේමන්තනේ කොයි ආකාරයෙන් ආවත් මම කුරුසය බාර ගන්නටම ඕනේ. ඔබ කොයි වෙලාවෙ හරි හිතුවොත් මම මේ කුරුසයෙන් පැනලා යනවායි කියලා ඔබට ස්වර්ගයට යන්නත් බෑ. කුරුසයෙන් පැනලා යන්න බෑ ප්‍රේමන්තනේ. අපි හැමෝම කුරුසය දරා ගන්නට ඕනේ. දුක් විඳීම ක්‍රිස්තියානි ජීවිතයේ ප්‍රධානම ලක්ෂණය දුක් විඳීමට සතුටින් මුහුණ දීම. දුක් විඳීම වැරදි නෙගටිව් කියලා අපි කවදාවත් කියන්නේ නැහැ. කවදාවත් කියන්නේ නැහැ. දුක් විඳීම අපි වැළඳ ගන්නවා. දුක් විඳීම වැළඳ ගන්නට ඕනේ. ප්‍රේමන්තේනේ ඔබ මට කියන්න එක සාන්තුවරයෙක් ඉන්නවද දුක් විඳපු නැති? එක සාන්තුවරයෙක්. शुद्धो सेबस्टियन मुनिंद्रिया, शुद्धो अंतोनी मुनिंद्रिया, शुद्धो आसीसे फ्रांसिस मुनिंद्रिया, शुद्धो जोसेवास मुनिंद्रिया, कलकत्ता वे तेरेसा मुनीश्वरिय. මේ හැමෝම දුක් විඳපු අය. කිසිම සාන්තුවරයෙක් නැහැ දුක් විඳපු නැති. ෂපාන් එකේ ඉඳලා, ජොලියේ ඉඳලා, ෆන් එකේ ඉඳලා කිසිම දුකක් විඳින්න නැතුව ස්වර්ගයට යන්න බෑ ප්‍රේමවන්තයන්. මේ ලෝකේ ඉන්නවා නම් අපි මංගල්‍යස්තු කියන යාඥාව කියනවා මේ කඳුළු වෙලෙහි හඬා වැළපී ඔබටම සුසුම් ලම්හ. මේක කඳුළු විලක්. හැබැයි මේ කඳුළු විලෙන් එතර වෙන්නයි අපි බලාගෙන ඉන්නේ. මේ කඳුළු විලට අපි බැන බැන ඉන්නේ නැහැ. කුරුසයට බැන බැන අපි කුරුසය උස්සගන්නේ නැහැ. හැමතිස්සෙම කුරුසය ඔබට දැනෙනකොට, ඒක කුරුසයක් කියලා ඔබට දැනෙනකොට ජේසුගේ කුරුසය දිහා බලන්න. හැම වේදනාවක්ම ඔබේ ජීවිතේ එනකොට වේදනාව දිහා නෙමෙයි බලන්න ඕනේ. ප්‍රශ්නේ දිහා නෙමෙයි බලන්න ඕනේ. ගැටලු අභියෝගයේ දිහා නෙමෙයි බලන්නට ඕනේ. ජේසු දිහායි බලන්නට ඕනේ. මේ කොරෝනා වසංගතය ආපුවම හුඟක් මිනිස්සු කොරෝනා ගගා ඉන්නවා. හැමදාම බලන්නේ කී දෙනෙක් මැරිලාද කියලා. කී දෙනෙක්ට ලෙඩේ හැදිලාද කියලා. මේව වැදගත් නෑ ප්‍රේමවන්තිනි. වැදගත් වෙන්නේ කොරෝනාව පිටිපස්සේ දෙවියන් වහන්සේ අපිට මොනවද කියන්නේ? ඇයි මේ ඇඳරි නීතිය දාලා අපිව ගෙවල් අස්සට කරලා තියලා තියෙන්නේ? මොකද්ද හේතුව? මොකද්ද සැලසුම? මේකයි අපි හොයාගන්නට ඕනේ. ඒක හොයාගන්න නැතුව අරේ කී දෙනෙක් මැරුණාද මෙහෙ කී දෙනෙක් මැරුණාද? අපි හුඟක් වැරදි තැනින් අල්ලගන්නේ පොයින්ට් එක. වැරදි තැනින් අල්ලගත්තොත් අපි දන්නා ඔය සර්පය අල්ලන මිනිස්සු ඉන්නවා. නයි අල්ලන මිනිස්සු නයාගේ හරි තැනින් අල්ල ගන්නවා. හරි තැනින් අල්ලගත්තොත් නයාට මුකුත් කරගන්න බෑ. හැබැයි බැරි වෙලාවක් නයාගේ වැරදි තැනකින් අල්ලගත්තොත් නයා ටක් ගාලා පැනලා දෂ්ට කරනවා. ජීවිතේ හැම ප්‍රශ්නයක් එද්දිම හරි තැනින් අල්ලගත්තේ නැත්නම් ඒ ප්‍රශ්නෙට යට වෙලා අපි මැරෙනවා. ප්‍රශ්නෙට යට වෙලා අපි විනාශ වෙනවා. ප්‍රශ්නේ පිටිපස්සේ දෙවියන් වහන්සේගේ පණිවිඩය අපි අල්ල ගන්න ඕනේ. ඒක අල්ලගත්තොත් අපි ගලවීම ලබනවා ප්‍රේමාන්තේ. ඒ නිසා ජේසු මෙතන කියනවා ස්වර්ගෙහිද පොළොවේද සියලු බලය මට පවරා දී තිබේ. එhmenan උන්වහන්සේ සියලු බලය ලබා ගත්තේ කුරුසයට ගිහිල්ලා කියන එක අමතක කරන්න එපා. එබැවින් ඔබ ගොස් සකල ජාතීන් ගෝලයන් කරන්න, ඔවුන් බෞතිස්ම ස්නාපනය කරන්න, මා ඔබට අනකල සියල්ල රක්ෂා කරන්න ඔවුන්ට උගන්වන්න. ප්‍රේමවන්තේනි, ජේසු මේ ලෝකෙන් නික්ම යන්නට පෙර දුන්න අවසාන ආඥාව මේකයි. යන්න සකල ජාතීන් මාගේ ගෝලයන් කරන්න. ප්‍රේමවන්තනි, අද අපි දකින්නේ අපේ සභාව මේන්ටේන් කරගෙන යන සභාවක්. ඒ කියන්නේ තියෙන දේ එහෙම්මම ඇදගෙන යනවා. ෂේප් එකේ යනවා. වත් පිළිවෙත් ටික කරනවා, පල්ලියේ මංගල්‍ය කරනවා, පාස්කෝ කරනවා, නත්තල කරනවා. ඊට වඩා දෙයක් ජේසු අපෙන් බලාපොරොත්තු වෙනවා. සකල ජාතීන් මාගේ ගෝලයන් කරන්න. උන්වහන්සේගේ මේ සුබ ආරංචිය සියලු දෙනාටම කියන්න. සියලු දෙනාටම කියන්න. ප්‍රේමවන්තනි, ඔබ උන්වහන්සේගේ ධර්මය අනිත් අයට ප්‍රකාශ කරන්න ඕනේ කොහොමද? ස්වාමි කෙනෙක් සිස්ටර් කෙනෙක් වෙලාද? නෑ. ස්වාමි කෙනෙක් සිස්ටර් කෙනෙක් වෙන එක හොඳයි. ඒතකොට ඒකට විශේෂයෙන් අපි කැප වෙනවා. නමුත් හැම ගිහියෙක්ම ජේසු වෙනුවෙන් සාක්ෂි දරන්න ඕනේ.
තමන්ගේ ජීවිතයෙන් පැවැත්ම තමන්ගේ ජීවිත පැවැත්මෙන් අනිත් අයට ප්‍රකාශ කරන්න ඕනේ මම අදහන්නේ ජීවමාන ස්වාමින් වහන්සේවයි. ඒක අපි ගිය අවුරුද්දේ ලස්සනට පෙන්නුවා ප්‍රේමාන්තනේ ඇත්තටම. පාස්කු බෝම්බ ප්‍රහාරය වෙලාවේ අපේ මිනිස්සු අමුවේ මස් කෑලි ටිකක් වුණා දේවස්ථානවල. ඒ විතරක් නෙමෙයි අනිත් තැන්වලත්. අනවරතේ අහිංසක මිනිස්සු මැරුණා. පූජාවට ආපු මිනිස්සු කිසිම වරදක් නොකරපු අහිංසක මිනිස්සු තමන්ගේ ආගමික වතාවත් කරන්න ආපු මිනිස්සුන්ව මරලා දැම්මා. මේ වෙලාවේදී අපි ඇවිස්සුනා නම් පලිගණ්ඩ අපි කටයුතු කළා නම් අපේ මුහුදු බඩ ප්‍රදේශයේ ඉන්න කතෝලික ජනතාව අපි ඇවිස්සුවා නම් මාළු කපන මන්න පිහි අරගෙන ඇවිල්ලා මුස්ලිම් මිනිස්සුන්ට ලොකු හානියක් කරන්න තිබ්බ නේද? කළු ජූලිය ඔබට මතක නම් එහෙ යාපනයේ අපේ මිනිස්සුන්ව මරපු ගමන් මෙහි දකුණ මිනිස්සු මොනවද කළේ? දෙමළ මිනිස්සුන්ව මැරුවා. දෙමළ කඩසාප්පු ගිනි තිබ්බා. පන පිටින් මිනිස්සුන්ව පිච්චුවා. මේක හරිද? ධර්මයේද මේ? නෑ ප්‍රේමාන්තේ. මේ පාස්කු බෝම්බ ප්‍රහාරයට පස්සේ ඒ වගේ දෙයක් වෙන්න ඕන තරම් ඉඩ තිබ්බා. නමුත් කාදිනල් හිමිපාණන් ප්‍රමුඛ අපගේ සුදු සභාව ශ්‍රී ලංකාවේ හැමෝම කිව්වේ කිසිම අහිංසක මුස්ලිම් මිනිසෙකුට අත තියන්න එපා. එයාට හානියක් කරන්න එපා. ඉවසීමෙන් ඉන්න. මුළු මහත් කතෝලික ප්‍රජාවම මේ ඉවසීම තමන්ගේ ජීවිතෙන් පෙන්눔 කළා එදා. කිසිම කතෝලිකයෙක් මුස්ලිම් මිනිහෙකුට අතක් තිබ්බේ නැහැ. සමහර අය අපිට දොස් කිව්වා. සමහර අය කිව්වා මුන් බයගුල්ලෝ ටිකක් කියලා. ඒක බයගුළුකම නෙමෙයි. ගැහුවොත් ගහනවයි කියලා කියන්නේ තිරිසන්කමයි. ගැහුවොත් ගහන්නේ තිරිසන්නු. බල්ලෙක් ඇවිල්ලා තව බල්ලෙක්ව හැපුවොත් ඒ අනිත් බල්ලත් ඒ බල්ලව හපනවා. මම බල්ලෙක් නෙවෙයි. මම තිරිසනෙක් නෙවෙයි. මම අදහන්නේ ක්‍රිස්තුස් වහන්සේව. කුරුස ගසේ එල්ලීගෙන පියාණනි මොවුන්ට සමාව දෙන්න කියලා කිව්ව ඒ ස්වාමින් වහන්සේවයි ඔබ මම අදහන්නේ ප්‍රේමාන්තේනි. ඒ නිසායි අපිට පුළුවන්කම ලැබුණේ ඉවසීම පෙන්눔 කරන්න. හානියක් නොකරන්න. මහා ලේවිලක් නැති කරන්න අපිට පුළුවන් වුණේ ඒ නිසායි. මේක නිසා තා බොහෝ අන්‍යාගමිකයෝ කතෝලික ධර්මය ගැන පැහැදුනා. කතෝලිකයෝ කියලා කියන්නේ ධර්මය අහන මිනිස්සු විතරක් නෙමෙයි ක්‍රියාත්මක කරන මිනිස්සු. ප්‍රේමාන්තේනි සේනම් ජේසු අපිට කිව්ව මේ ආඥාව සකල ජාතීන් මාගේ ගෝලයන් කරන්න මම උඹලත් එක්ක ඉන්නවා. මොකද උන්වහන්සේ කියන්නේ කල්පාන්තය දක්වා. උන්වහන්සේ මගෙන් වෙන් වෙන්නේ නැහැ මොන හේතුවක් නිසාවත්. මම උන්වහන්සේගෙන් වෙන් වුණොත් පව් කරලා. එසේ නැති වුණොත් උන්වහන්සේ හැමදාම මාත් එක්ක ඉන්නවා. ඒ නිසා ඒ ආඥාව අපි ක්‍රියාත්මක කරමු. ඒ ආඥාව ක්‍රියාත්මක කරන්නේ කොහොමද? මගේ ජීවිත පැවැත්මෙන්. මම කතා බහ කරන විදිහෙන්, මම හැසිරෙන විදිහෙන්, මම දේවල් දිහා බලන කෝණය පෙන්눔 කරනවා මම කිතුණුවේද නැද්ද කියන එක. පටු අදහස් නෙවෙයි. පුළුල්ව දේවල් දිහා බලන්නට ඉගෙන ගන්නට ඕනේ. හැමතිස්සෙම හැඟීම් වලට වහල් වෙන්න නෙමෙයි, හැඟීම් වලට යට වෙන්න නෙමෙයි. එයින් එහාට යන්නට ඕනේ. මේක තමයි කිතුණුකම. ප්‍රේමාන්තේනි සේනම් ස්වාමින් වහන්සේ අපිට අද ඊටාම ලස්සන පාඩම් කීපයක් ඉගැන්වුවා. මුලින්ම අපි දැක්කා අපොස්තලවරු 11 දෙනා කියනකොට ජුදාස් තමන්ගේ පාපය තුල නැසුණා. පේදුරුතුමා මනස්ථාපනය වෙලා ජේසු ළඟට ආවා. ඊළඟට සමහරෙක් සැක කළහ කියන එක එදත් අපි දැක්කා. අදත් අපි දකිනවා සමහර මිනිස්සු තාමත් සැක කරනවා. ස්වාමින් වහන්සේව ෂුවර් නෑ. නමුත් ඔබට මං කිව්වා ලස්සන උදාහරණයක්. සැක නැතුව ජේසුව අදහා ගන්න අයට උන්වහන්සේ පුදුම විදිහට ප්‍රාතිහාර්ය කරනවා. ඒ වගේම උන්වහන්සේ කියනවා ස්වර්ගයේද පොළොවේද සියලු බලය මට දීලා තියෙනවායි කියලා. කොහොමද උන්වහන්සේ බලය ලබා ගත්තේ? කුරුසයට යාමෙන්. අපි ඔක්කොම අල්ල කුරුසයට යන්නට ඕනේ.
දුක් විඳීමෙන් පැනලා යන්න බෑ. ෂෝට් කට් නෑ. ජේසු කිව්ව මාවතේ යනකොට දුෂ්කරයි, කටුකයි, මිනිස්සුගේ බැනුම් අහන්න වෙනවා. මිනිස්සු අපිව කපලා දානවා. නමුත් මේ මාර්ගයෙන් අපි යන්නට ඕනේ. ඊට පස්සේ අන්තිමට උන්වහන්සේ කියනවා යන්න සකල ජාතීන් මාගේ ගෝලයන් කරන්න. මම උඹලත් එක්ක කල්පාන්තයේ දක්වා ඉන්නවා. උඹලගෙන් මං වෙන් වෙන්නේ නැහැ. එසේනම් උන්වහන්සේ කිව්ව දේ කරන්න ජීවිතයෙන් පෙන්වන්න අනිත් අයට මම ක්‍රිස්තුස් වහන්සේ අදහන කෙනෙක් කියලා. ඉන්න තැන bloom where you are planted. ඔබ ඉන්න තැන විකසිත වෙන්න. කොහෙද ඔබට මොකද්ද දෙන රාජකාරිය? ඔබ කොතනද තබලා තියෙන්නේ? ඒක හරියටම කරන්න. ආදරෙන් කරන්න. ජේසු නිසා කරන්න. ඔබ වැඩ කරන්න ඕනේ. ඔබ ජීවත් වෙන්න ඕනේ. මිනිස්සු නිසා නොවේයි. ජේසු නිසායි. අපි අපේ ඇස් දෙක වහගමු. අපේ කොන්ද කෙලින් කරලා ඉඳ ගන්න. අද මේ ස්වර්ගාරෝහණ මංගල්‍ය දවසේ ජේසු අපිට දුන්න පණිවිඩ මගේ හදවතේ කිඳා බහින්නට ඕනේ. මගේ හදවතේ ඇත්තක් වෙන්නට ඕනේ. ස්වර්ගයේ මේ ලෝකෙදිම මං අත්දකින්නට ඕනේ. ප්‍රාතිහාර්ය කරන්නේ සුදෝ අන්තෝනිතුමා, සුදෝ සෙබස්තියන්තුමා, සුදෝ ජූඩ් තදෙව්ස්තුමා නෙවෙයි, විතරක් නෙවෙයි. මගේ ජීවිතේත් ප්‍රාතිහාර්ය සිද්ධ වෙන්නට ඕනේ. නමුත් මම ජේසුත් එක්ක ඉන්නවද? ජේසු කිව්ව දේ කරනවද? මගේ කුරුසේ මන් දරා ගන්නවද? ශක්තිමත්ව මා බලවත් කරන තැනන් වහන්සේ තුල මට සියල්ල කළ හැකිය කියන දේ බය නැතුව මම ප්‍රකාශ කරනවද? ප්‍රශ්න එනකොට, අභියෝග එනකොට බයෙන් දුවන්නේ නැතිව ඒ ප්‍රශ්න, අභියෝග කුරුසේ මාර්ගය කියලා අල්ලගෙන ඒ තුල ස්වාමින් වහන්සේව ගැඹුරෙන් අත්දකින්නවද? යාඥා කරන්න. යාඥා කරන්න. මේ කාලය තීරණාත්මක කාලයක්. මේ වසංගතයෙන් පස්සේ අලුත් වසන්තයක් උදා කරන්න දෙවියෝ බලාගෙන ඉන්නවා. මම මේ වසන්තයට ගමන් කරනවද? නැත්නම් මගේ පාපය තුල විනාශ වෙනවද? විනාශ වෙනවද? තීරණය මගේ අතේ තියෙනවා. ඇස් දෙක වහගෙන ඔබ ගන්න තීරණය ජේසුට දැන් කියන්න. පෝස්ට්පෝන් කරන්න එපා. හෙටට කල් දාන්න එපා. ජීවිතේ තීරණයක් ගන්නවා නම් දැන් ඒ තීරණය ගන්න. ඒ තීරණය අරගෙන ජේසුට කියන්න. ආමේන්. එකම දෙවියන් වහන්සේ කෙරෙහි මම විශ්වාස කරමි. අහස හා පොළවද පෙනෙන නොපෙනෙන සියල්ලද මවා වදාළ සියලු බලති පියාණන් කෙරෙහි විශ්වාස කරමි. දෙවියන් වහන්සේගේ ජනිත පුත්‍රයානන්ද එකම ස්වාමීන්ද වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කෙරෙහිද විශ්වාස කරමි. උන්වහන්සේ සෑම කල්ටම පෙර පියාණන්ගෙන් ජනිත වූසේක. උන්වහන්සේ දෙවියන්ගෙන් දෙවියෝද ආලෝකයෙන් ආලෝකයේද සැබෑ දෙවියන්ගෙන් සැබෑ දෙවියෝද වනසේක. ජනිත වූ නමුත් මානු නොලැබ පියාණන් වහන්සේ සමග එකම භාත්වය ඇතිව උන්වහන්සේ වැඩ සිටිනසේක. උන්වහන්සේ හේතු කොටගෙන සියල්ල මානු ලැබුවේය. මිනිස් අප උදෙසාද අප ගැලවීම උදෙසාද උන්වහන්සේ ස්වර්ගයෙන් බැස වදාළසේක. ශුද්ධාත්මයන් වහන්සේගේ ආනුභාවයෙන් කනේ මරියාවන්ගෙන් මිනිස් වාගෙන උන්වහන්සේ මනුෂ්‍ය වූසේක. තවද උන්වහන්සේ අප උදෙසා පොන්සියෝ පිලාතු යටතේ කුරුසේ ඇනගැසුම් ලැබ මරණ වේදනා විඳ උකුත් වී තැන්පත් කරන ලැබූසේක. ශුද්ධ ලියවිලි පරිදි උන්වහන්සේ තුන්වෙනිදා උත්ථාන වූසේක. උන්වහන්සේ ස්වර්ගාරෝහණව පියාණන් වහන්සේගේ දකුණු පසෙහි වැඩ සිටිනසේක. ජීවතුන්ද මලවුන්ද විනිශ්චය කරන්නට උන්වහන්සේ මහිමාන්විතව නැවත වඩිනසේක. උන්වහන්සේගේ රාජ්‍යයට කෙලවරක් නොමැත්තේය. පියාණන් වහන්සේගෙන් හා පුත්‍රයන්න් වහන්සේගෙන් හා නික්මෙන සමිදානන්ද ජීවදායකයන්ද වූ ශුද්ධාත්මයන් වහන්සේ කෙරෙහිද විශ්වාස කරමි. උන්වහන්සේ පියානන්ද පුත්‍රයානන්ද සමග එකම වන්දනාවත් මහිමයත් ලබනසේක. උන්වහන්සේ දිවසවරුන් මගින් කතා කළසේක.
අපෝස්තලවරුන්ගෙන් පැවතෙන එකම ශුද්ධ වූ කතෝලික සභාව කෙරෙහිද විශ්වාස කරමි. පව් කමාව සඳහා එකම ප්‍රසාද ස්නාපනයක් ඇති බව අදහා ගනිමි. තවද මලවුන්ගෙන් නැවත නැගිටීමද මතු පැමිණෙන සදා ජීවිතයේද බලාපොරොත්තු වෙමි. ආමේන්. විශ්වාසකයන්ගේ ආඥාව ඔබගේ පිළිතුර ස්වාමිනී අප කරන ආඥා සාවදාල මැනව. ස්වාමිනී අප කරන ආඥා සාවදාල මැනව. ආදර දෙවි සමිඳුනි අප ජීවිත පාපේ අඳුරින් මුදවා ක්‍රිස්තුන් වහන්සේ නම් වූ ආලෝකය අප තුළට අයිති කර ගන්නට මඟ පෙන්වීමේ එනේරික සේවාව සඳහා සුදුම් පියාණන් ප්‍රමුඛ පූජක පැවිදි උතුමන්ට අවශ්‍ය සකල වරප්‍රසාද දෙවා වදාරන පිණිසද ස්වාමිනී අප කරන ආඥා සාවදාල මැනව. අබ්බා පියාණනි අප රට මුහුණ පා සිටින අර්බුදකාරී තත්වෙනට ඔබ වහන්සේගේ ආදරය තුලින් නිවැරදි තීන්දුව తీරන ගැනීමටත් සත්‍ය ආලෝකයේ ඔස්සේ අවංක සිතින් තම යුතුයකම් හා වගකීම් ඉටු කිරීමටත් අප රට ජනනායකයින් හා රටවැසියනට අවශ්‍ය ප්‍රඥාව බාලුව දානය කරනු ලබන පිණිසද ස්වාමිනී අප කරන ආඥා සාවදාල මැනව. කරුණාබර දෙවි පියාණනි මෙම ගෝලීය වසංගත තත්ත්වයේ තුල පීඩා විඳින රටවල් වල ජනයාට පෙර ලෙස එදිනෙදා ජීවිතයේ දෛනික කටයුතු හා රැකිරක්ෂාවල නිරත වෙමින් ඔබ වහන්සේගේ අසීමිත ආදරයෙන් හා ශක්තියෙන් පූර්ණව ජීවත් වීමට අවශ්‍ය වරප්‍රසාද දෙවා වදාරන පිණිසද ස්වාමිනී අප කරන ආඥා සාවදාල මැනව. මහෝත්තම දෙවි පියාණනි ක්‍රිස්තුතුමන්ගේ ස්වර්ගාරෝහණ මංගල්‍ය සමරන අද දින ක්‍රිස්තුන් වහන්සේව ජීවමානව ලබා ගන්නට හා දැක ගන්නට නොහැකිව සිටින සියලු දෙනාට ඔවුන්ගේ බලාපොරොත්තු හා විශ්වාසය නැති කර නොගනිමින් ක්‍රිස්තුන් වහන්සේගේ ආදරේ ජීවමාන සාක්ෂිකරුවන් වීමට අවශ්‍ය වරම් දෙවා වදාරන පිණිසද ස්වාමිනී අප කරන ආඥා සාවදාල මැනව. සුළු මොහොතක් නිහඬව ආඥා කරන්න. මේ කීදේ අපගේ ස්වාමින් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ දෙසාම අපට ලැබේවා. ආමේන්. අපි ඔප්පු කිරීමේ ගීතිකාවට සහභාගී වෙමු. ප්‍රේමවන්ත සහෝදර සහෝදරයනි මාගේ සහ ඔබගේ යාගය සියලු බලති දෙවියන්න් වහන්සේට ප්‍රසන්න වන පිණිස දැන් යාඥා කරන්න. තමන් වහන්සේගේ නාමයට ප්‍රශංසාවත් මහිමයත් අත්වන සදාද අපට තමන් වහන්සේගේ විශුද්ධ සභාවට සදාද ඔබගේ අස්වලී ස්වාමීන් වහන්සේ මෙයාගේ පිළිගන්නාසේක්වා. නැගී සිට යාඥා කරමු. දෙවි ස්වාමිනී ඔබ වහන්සේගේ පුත්‍රයාණන්ගේ ස්වර්ගාරෝහණය බැතිසිතින් සමරමින් මේ පඬුරු ඔබ වහන්සේට පුද කරමු. මේ පුද පූජාව ඔබ වහන්සේට ප්‍රසන්න යාගයක් මෙන් පිළිගෙන උන්වහන්සේ ලැබූ මහිමය කරා ළඟා වීමට අපට වරම් දුන මැනව මේ කීදී අපගේ ස්වාමින් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ දෙසාම අපට ලැබේවා. ආමේන්. ස්වාමින් වහන්සේ ඔබ සමග වනසේක්වා. ඔබ සමගද වනසේක්වා. ඔබගේ සිත් යොමු කරන්න. ස්වාමීන් වහන්සේ වෙත යොමු කර සිටිමු. අපගේ දෙවියන් වන ස්වාමින් වහන්සේට ස්තුති කරමු. යෝග්‍යද යුතුයද ක්‍රියාවකි. පරිශුද්ධ පියාණනී සියලු බලති සදාතන දෙවි ස්වාමිනී සෑම කල්ලිද සෑම තැන්හිද අප ඔබ වහන්සේට තුති බිදීම සැබවින්ම යෝග්‍ය යුතුය සාධාරණය ගැලවීම දායකය. මහිමේ රජානන්ද පාපේත් මරණේත් ජයග්‍රාහකයන්න්ද වන ජේසුස් ස්වාමින් වහන්සේ මෙදින සුරසේනා සමූහයා ප්‍රශංසා ගීත ගායනා කරද්දී ස්වර්ගාරෝහණය වූ සේක.
දෙවි පියාණන් හා මිනිසා අතර මධ්‍යස්ථක ආනන්ද ලෝකේ විනිශ්චකාරය ආනන්ද සියල්ලන්ගේ ස්වාමී ආනන්ද වන ක්‍රිස්තුස් වහන්සේ අපේ දර්ශන පතෙන් ඉවත් වූයේ අප අතරමං කිරීමට නොව අපට බලාපොරොත්තුව දීමටය. ශුද්ධ වූ සභාවේ ආරම්භක ආනන්ද නායක ආනන්ද වන ක්‍රිස්තුස් වහන්සේ අපට පෙරටුව යම් ස්ථානයකට ගමන් කළ සේක්ද ඒ ස්ථානය කරා යාමට අපිදු ආශාවෙන් පුලපුලා සිටිමු. උත්ථානයේත් ස්වර්ගාරෝහණයේත් ආනන්දයෙන් සමස්ත ලෝකය නවතාවයකට පත් කරද්දී සුරදූත සේනාවෝ ඔබ වහන්සේගේ මහිමය මෙසේ ගායනා කරති. හැකි හැම කෙනෙක්ම දන ගසන්න. අමාරු අය කෙලින් හිටගෙන අත් දෙක වැඳ ගන්න. දිව්‍ය පූජායාගේ අති උතුම්ම මොහොත පියතුමාගේ ආඥාවත් එක්ක ජේසු ස්වර්ගයේ ඉඳලා දැන් මේ පූජාසනේ මතට බැස වදාරනවා. ඔබ ඇස් දෙක වහගෙන උන්වහන්සේව දකින්න. එදා ඒ දේව දූතයෝ ගෝලයන්ට කිව්වා වගේ නිකන් උඩ බලාගෙන ඉන්න එපා. දැන් ගිහිල්ලා උන්වහන්සේ කිව්ව දේ කරන්න. අදත් සමහර මිනිස්සු මේ කොරෝනාව නිසා උඩ බලාගෙන ඉන්නවා. නිකන් ඉන්නවා. නමුත් ස්වාමින් වහන්සේ කිව්ව දේ මෙනෙහි කරන්නේ නැහැ. අද අපි උන්වහන්සේගේ වචනේ මෙනෙහි කළා. අපිට කරන්න දෙයක් තියෙනවා. අපි කවදා හරි ස්වර්ගාරෝහණය වෙන්නට ඕනේ. ස්වර්ගයට යන්නට ඕනේ. එසේනම් කුරුසියේ මාර්ගය වැළඳ ගන්න. සාතන්ගේ පරීක්ෂාවට යට වෙන්නේ නැතිව සාතන් අපිව අයින් කරන්න හදනවා. කුරුසියේ මාර්ගයට යන්න ඉඩ නොදී. නමුත් කුරුසියේ මාර්ගය ආදරයෙන් වැළඳ ගන්න. කුරුසියේ ඉඹලා බාර ගන්න. කුරුසයට ප්‍රේම කරන්න. දොස් කියන්න එපා. මැසිවිලි කියන්න එපා. කලකිරෙන්න එපා. ස්වාමින් වහන්සේ අපිත් එක්ක ඉන්නවා. කල්පාන්තය දක්වා උන්වහන්සේ අපිත් එක්ක ඉන්නවා. එසේනම් මගේ ජීවිතයෙන් අනිත් අයට ජේසුව ප්‍රකාශ කරන්න ඕනේ. ඒ සඳහා උන්වහන්සේගෙන් වරම් ඉල්ලන්න. උන්වහන්සේට යාඥා කරන්න. හැම වේදනාවකදීම වේදනාව දිහා නෙවෙයි ජේසු දිහා බලන් ඉගෙන ගන්න. මේ මොහොතේදී මේ බලය අධ්‍යාත්මික බලය මේ ලෝකයේ තියෙන ලොකුම බලය සල්ලි බලය නෙවෙයි, යුද බලය නෙවෙයි, දේශපාලන බලය නෙවෙයි. ලොකුම බලය අධ්‍යාත්මික බලයයි. මේ බලය ඉල්ලලා යාඥා කරන්න. එසේ ස්වාමිනී ඔබ වහන්සේ සැබවින්ම සුවිශුද්ධය. සියලු සුවිශුද්ධතාවේ උල්පත ඔබ වහන්සේමය. ඒහින් ඔබ වහන්සේගේ ආත්මයන්ගේ අනුභවයෙන් මේ පඬුරු පරිශුද්ධවත් කරන මේ ණය දෙමු. අප එසේ යදිනියේ මේ පඬුරු අපෝදේසා අප ස්වාමින් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ශ්‍රී ශරීරයත් ශ්‍රී රුධිරයත් බවට පත්වනු සඳහාය. උන්වහන්සේ දුක් සහිත මරණයට සිය කැමැත්තෙන් තමන් පවරා දෙනු පෙර පූපේ රැගෙන බොහන්සේට තුති පුදමින් එය කඩා සුවකීය ශ්‍රාවකයන්ට දෙමින් මෙසේ වදාළසේක. ඔබ සැම මෙයින්ගෙන අනුභව කරන්න. සැබවින්ම මේ ඔබ උදෙසා පවරා දෙනු ලබන මාගේ ශරීරයයි.
රාත්‍රී භෝජනය වැළඳූ පසුව උන්වහන්සේ සේම කුසලානද රැගෙන නැවත තුති පුදා සුවකීය ශ්‍රාවකයන්ට දෙමින් මෙසේ වදාළසේක. ඔබ සැම මෙයින්ගෙන පානය කරන්න. සැබවින්ම මේ අභිනව වූද අනන්ත උදගේ උස්මේ මාගේ රුධිර කුසලානයි. පව් කමාව සඳහා ඔබ දෙසාද සියලුම මනුෂ්‍යයන් දෙසාද එය වගුරුවනු ලබන්නේය. මා සිහි කිරීම පිණිස මෙය සිදු කරන්න. අප විශ්වාස කරන අපි රහස ප්‍රකාශ කරමු. එහින් පියාණනි උන්වහන්සේගේ මරණයද උත්ථානයද සිහිපත් කරමින් ජීවන දායක පූපේද ගැලවීම දායක කුසලානද අපි ඔබ වහන්සේට පුද කරමු. ඔබ හමුවේ සිටමින් ඔබට සේවය කරන්නට සුදුසුන් වශයෙන් සැලකීම ගැන අපි ඔබ වහන්සේට තුති පුදමු. ක්‍රිස්තුස් වහන්සේගේ ශ්‍රී ශරීරයටත් ශ්‍රී රුධිරයටත් සහභාගී වන්නා වූ අප සැම ශුද්ධාත්මයන් වහන්සේ විසින් එක්සත් කරනු ලබන ලෙස අවනත වායද සිටිමු. ස්වාමිනී මුළු ලොවෙහි පැතිර පවත්නා ඔබ වහන්සේගේ ශුද්ධ වූ ස්වභාව සිහි කළ මැනව ෆ්‍රැන්සිස් නැමැති අපගේ ශුද්ධෝත්තම පියාණන්ද මැල්කම් රංචිත් නැමැති අප අගරදුගුරුතුමන්ද මැක්ස්වල් ජේ.ඩී නැමැති සහායක රදුගුරුතුමන්ලාද සකල පූජක හා පැවිදි පිරිසද මේ දිව්‍ය පූජා යාගය සමග ඒකාත්මික වන සමස්ත හපුගොඩ මීසමේ ජනතාවද සමග එම සභාව දයාගුණයෙන් පිරිපුන් වන්නට සලස්වනු මැනව. උත්තානයේ බලාපොරොත්තු ඇතුව මියගිය අපගේ සහෝදර සහෝදරියන්ද ඔබ වහන්සේගේ දයානුකම්පාව කෙරෙහි විශ්වාසය ඇතුව නැසුණු අනෙකුත් සියල්ලන්ද සිහි කර ඔබ වහන්සේගේ ශ්‍රීවත මඩලයේ ආලෝකය වෙතට ඕන් පිළිගත මැනව අප සියල්ලන්ට දයානුකම්පා කළ මැනව. භාග්‍යවත් දේව මාතාවනන කන්නේ මරියාවන්ද ශුද්ධ වූ ජුසේ මුනිදුන්ද භාග්‍යවත් අපෝස්තලවරුන්ද සෑම කාලයන්ම වහන්සේගේ කැමැත්ත ඉටු කරමින් දිවිගි වූ සියලු ශුද්ධවන්තයන්ද ශුද්ධ වූ ජුසේවාස් මුනිදුන්ද ශුද්ධ වූ තෙරේසා මෞතුමියද අසීසේ ශුද්ධ වූ ෆ්‍රැන්සිස් තුමන්ද සමග සදා ජීවනයට සහභාගී වීමට අප සුදුස්සන් කළ මැනව. තවද උන්හා සමග වහන්සේට ප්‍රශංසා කිරීමටද ඔබ වහන්සේගේ මහිමේ වර්ණනා කිරීමටද ඔබ වහන්සේගේ පුත්‍ර වූ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මගින් අපට වරම් දුන මැනව. අපි සියලු දෙනාම අපේ දොහොත් මුදුන් දීලා අපේ ස්වාමින් වහන්සේට නමස්කාර කරමු. උන්වහන්සේ මගින්ද උන්වහන්සේ සමගද උන්වහන්සේ කෙරෙහිද සියලු බලති දෙවි පියාණනි ශුද්ධාත්මයන් හා සමග එක්ව වැඩවසන්නා වූ ඔබ වහන්සේට සකල ගෞරවයත් මහිමයත් සදාටමත් වේවා. සියලු දෙනාම ලස්සන කෙලින් හිටගමු. අපි පියාණන් වහන්සේට දැයි ආඥා කරන්න යන්නේ. අපි කවදා හරි පියාණන් වහන්සේ ළඟට යන්නට බලාගෙන ඉන්නේ. එසේනම් ඒකට අපි සුදුස්සොද? අපි මේ විදිහට ජීවත් වෙනවද? අපි හැම කෙනෙක්ම දැන් අපේ දෑත් ඉහළට ඔසවලා ඒ අපේ ආදරණීය තාත්තට මෙසේ ආඥා කරමු. ස්වර්ගයේ වැඩ සිටින අපගේ පියාණනි, වහන්සේගේ නාමයෙන් ප්‍රශංසා වේවා. වහන්සේගේ රාජ්‍ය පැමිණේවා. වහන්සේගේ කැමැත්ත ස්වර්ගයේ මෙලෙහි දිටු වේවා. අපගේ නිදා භෝජනය අපට දානය කළ මැනව. අපට වරද කරන අයගේ වැරදි කමා කරන්නාක් මෙන් අපගේ වැරදිද කමා කළ මැනව. පාපවස්ථාවන්ට අස්සීමට අපිට ඉඩ නොදී අයහපතින් අප මුදාගත මැනව. ස්වාමිනී සියලු අයහපතින් අප මුදා ගන්නා මෙන්ද අපගේ මෙම ජීවිත කාලයේ අපට සාමය දෙන මෙන්ද අපි ආයදිමු.
එවිට වහන්සේගේ කරුණාබර පිහිට ලැබ නිරතුරුම පවින් මිදී සියලුම කරදරෙන් සුරක්ෂිත වී අපගේ ගැලුම් කරු ආනන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ නැවත පැමිණීමේ භාග්‍යවත් අපේක්ෂාවෙන් අපි වෙසෙන්නෙමු. ආශිර්වාද බලයද මනේද සදාට වහන්සේගේ සාමය ඔබ සමග තබා යමි. මාගේ සාමය ඔබට දෙමි. සෝකේ ශ්‍රාවක නමත වදාළ ජේසුස් ක්‍රිස්තුස් ස්වාමිනී ඔබ වහන්සේ අපගේ පාපයන් නොතකා ඔබ වහන්සේගේ ස්වභාවයේ විශ්වාසයම සලකා ඔබ වහන්සේගේ කැමැත්ත පරිදි එම ස්වභාවයට සාමයේද සමගයේද දානය කරන්නට කරුණා කළ මැනව. ඔබ වහන්සේ සදාටම වැඩවසනසේක රජකම් කරනසේක. ආමේන්. ස්වාමීන් වහන්සේගේ සාමය ඔබ සමග නිතරම පවතිවා. ඔබ සමගද පවතිවා. ජේසුගෙන් පමණක් ලැබෙන සාමය ද නවංකව එකිනෙකාට ප්‍රාර්ථනා කරමු. ඔබට සාමය වේවා. ලොවේ පව්හරින ලොවේ පාප අඳුර නස්වන සුර එළියේ ලොව පුබුදන අශබාලක ජේසුස් සමෙදුනේ අප වෙත ඔබේ කරුණාසිත යොමු කරනු මැනේ. ලොවේ පාප අඳුර නසන සුර එළියේ ලොව පුබුදන අජබාලක ජේසුස් සමෙදුනේ අප වෙත ඔබේ කරුණාසිත යොමු කරනු මැනේ. ලොවේ පාප අඳුර නසන සුර එළියේ ලොව පුබුදන අජබාලක ජේසුස් සමෙදුනේ අප වෙත ඔබේ සුර සාමය නිතින දෙනු මැනේ. හැකි හැම කෙනෙක්ම දන ගසන්න. මෙන්න දේවාජ බාලකයානෝ මෙන්න ස්වර්ගාරෝහණය වූ ජේසු මෙන්න යන්න සකල ජාතීන් මාගේ ගෝලයන් කරන්න ඔබේ ජීවිත පැවැත්ම තුළ මගේ ධර්මය අනිත් අයට දෙන්න කියලා අපිට ප්‍රකාශ කරන තැනෙන් වහන්සේ උන්වහන්සේගේ භෝජනයට කැඳවීමලත් අපි හැම කෙනෙක්ම භාග්‍යවන්තයෝ වෙමු. ස්වාමිනේ වහන්සේ මාගේ නිවස වඩින්නට මම සුදුසුෙක් නොවෙමි. ඒත් වචනයක් පමණක් වදාළ මැනව ඊට මාගේ ආත්මය සුවන්නේය. දරුවනී ඔබ වහන්සේගේ සප්‍රසාදයේ වැඩ සිටින බව මම විශ්වාස කරමි. සියලුම කරුණාවල් ඔබගෙන් ලබා ගන්නට පුළුවන් බව මම අදහා ගනිමි. මේ වනතුරුම ඔබට විරුද්ධව කළ අනදරවලට බොහෝසේ වික්ෂෝප වෙමි. මේ ආදරය නිසා ඔබව සක්‍රමේතු ආකාරයෙන් දැන් ලබා ගන්නට
නොහැකි බැවින් ආත්මික ආකාරයෙන්වත් ලබා ගන්නට කැමති වී බොහෝසේ ආශාවෙමි. ස්වාමි දරුවනි මාගේ හෘදයට වඩිනවා සුදේ ඔබ වහන්සේ සැබෑ ලෙසින් දැන් මා වෙත වැඩියාසේ සිපාචාර කර ස්තුති කරමි. ඔබට වැඩියෙන් වෙන කාටවත් ආදරේ නොවෙමි. ඔබගෙන් කිසි කලෙක ආත්මවන්න මට කරුණා කළ මැනව. ආමේන්. පූජා ප්‍රසාදී වරුන් වෙනුවෙන් යදුම. අහෝ ජේසුනේ නිත්‍ය පූජකයාණනේ ඔබ වහන්සේගේ පූජා ප්‍රසාදේ වරුන්ට කිසියම් අනතුරක් නොවන මෙන් උන්වහන්සේලා ඔබ වහන්සේගේ දිව්‍ය හෘදය තුල තබා ආරක්ෂා කළ මැනව. ඔබ වහන්සේගේ සවිශුද්ධ ශරීරය දිනපතා වඩවා ගන්නා වූ උන්වහන්සේලාගේ අභිෂේකලත් හස්ත අපිරිසිදු වීමට ඉඩ නොදුන මැනව. දිනපතා ඔබ වහන්සේගේ අමිල රුධිරයෙන් තෙත්වන උන්වහන්සේලාගේ තොල් පිරිසිදුව තැබුව මැනව. පූජකවරයන් නැමැති දේව ප්‍රසාද නිදානේ මහෝතම මුද්‍රාවෙන් සලකුණු කරන ලද උන්වහන්සේලාගේ හෘදයන් ලෞකික ආශාවන්ගෙන් නිර්මල කොට තැබුව මැනව. උන්වහන්සේලාගේ හෘදයන් ඔබ වහන්සේගේ දිව්‍ය ප්‍රේමයෙන් දල්වා ලෝකයාගේ පරීක්ෂා වලින්ද රැකගත මැනව. උන්වහන්සේලාගේ උත්සාහයන් ඔබ වහන්සේගේ ආශිර්වාදයෙන් ඵලබරිත කොට උන්වහන්සේලාගෙන් උපස්ථාන ලබන ආත්මයන් මෙලොවේදී උන්වහන්සේලාගේ ප්‍රීතිය සහ සැනසීමද පරලොවේදී උන්වහන්සේලාගේ නිත්‍ය උතුම්නේ මාණික්යන්ද වීමට සැලැස්ව මැනව. ආමේන්. අපරට වෙනුවෙන් දේවමෑණියන්ට යාඥාව. අහෝ දයාබර සෙනෙහවන්ත මෑණියනි ශ්‍රී ලංකා රාජේශ්වරිය හා අප ආරක්ෂිකාවෙනි මේ තීරණාත්මක මොහොතේදී අප නිහතමානීව බැගෑපත්ව ආයද සිටින මේ ඉල්ලීමට සවන් දුන මැනව. දයාබර මෑණියනි යුද සංග්‍රාමවලදී හා අනේකාකාර අනතුරුවලදී ඔබ අප සහායට වැඩියා නොවේද? ඔබගේ නොවෙනස් ප්‍රේමයෙන් අප අතර මුල් බැස ඇති බද්ධ වෛරය හා ප්‍රචණ්ඩ ක්‍රියා පළවා හැරිය මැනව. අප රටේ ප්‍රේමය හා ධර්මිෂ්ඨකම රජ කරන රාජ්‍යයක් ගොඩනැගීමට අපට සහායව මැනව. පෙම්බර මෑණියනි ඔබ අප කෙරෙහි ඇති නොවෙනස් සචල ප්‍රේමය හා දයානුකම්පාව නිතර සිහි කරමින් ඔබේ සෙනෙහබර ආරක්ෂාවට අප රටවැසි සියලු ජාතීන් ඔබට බාර කරමු. අප සමාජය තුළ සහෝදරත්වය, සාමය හා එකමුතුකම ගොඩනැගීමට අපට සහායව මැනව. අප රටේ සියලු දෙනා එක පවුලක සහෝදර සහෝදරියන් මෙන් ජීවත් වීමේ වාග්ය අපට ලබා දුන මැනව. ආමේන්. අග්‍රදූත ශුද්ධෝ මිකායල් තුමන්ට යාඥාව. අග්‍රදූත ශුද්ධෝ මිකායල් තුමනි සඩනේදී අප ආරක්ෂා කළ මැනව. යක්ෂයාගේ දුෂ්ටකම් වලටත් සදිකම් වලටත් විරුද්ධව අපට ආධාරව සිටිය මැනව. ඌට දෙවි මහෝත්තමයන්න් වහන්සේ තරවටු කරන ලෙස අපි වැගෑපත්ව කන්නලව් කියමු. මොක්ෂ සේනාධිපති වූ වහන්සේ ආත්මයන් විනාශ කරන පිණිස ලෝකේ දුවපැන ඇවිදින සාතන් සහ ඔහුගේ දුෂ්ටාත්මයන් දේවානුභාවයෙන් නිරයට හෙළා යනවා සොඳේ. ආමේන්. අපි යාඥා කරමු. අපි හැමෝම අපේ ඇස් දෙක වහගෙන හිස පහත් කරගෙන යාඥා කරමු. ජේසු මගේ හදවතට වැඩම කරලා ඉන්න වෙලාව උන්වහන්සේ මා තුළ කල්පාන්තය දක්වා වැඩ සිටිනවයි කියන පොරොන්දුව දෙනවා. ඒ පොරොන්දුව අයිති කරගන්න. තනියම ජීවිතේ ප්‍රශ්න වලට මුහුණ දෙන්න එපා. ජේසුත් එක්ක මුහුණ දෙන්න. තනියම කුරුසේ උස්ස ගන්නට බෑ. නමුත් ජේසුත් එක්ක පුළුවන්. ඔබේම ජීවිතය ගැන කල්පනා කරලා බලන්න.
කොයිතරම් අමාරුකම් අගහිඟ අසනීප සිත්‍රදවීම් කලකිරීම් කොච්චර තියෙනවද ජීවිතේ අපි වැටෙන්නේ අපි ඒවලට තනියම මුහුණ දෙන්න ගියාමයි අපි මේ ප්‍රශ්නේ දිහා විතරක් බලාගෙන ඉන්නවා මේ ප්‍රශ්නේ තුල සමිදානන් වහන්සේගේ දෑත අපි දකින්නේ නැහැ මේ ප්‍රශ්නේ තුලම අපි නසිනවා ජීවිතේ කිසිම ප්‍රශ්නයක් අපිට ප්‍රශ්නයක් නොවේ ජීවිතේ කිසිම අභියෝගයක් අපිට අභියෝගයක් නොවේ මරණය පවා අපිට ප්‍රශ්නයක් නොවේ ඒ මන්ද ජීවමාන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මාත් සමග සිටින නිසා කිසිම දෙයකට බෑ මාව සොලවන්නවත් බෑ මාව චංචල කරන්න බෑ මාව බය කරන්න බෑ ඇයි ස්වාමින් වහන්සේ මා සමගයි මම උන්වහන්සේගේ අතේ ප්‍රබලයි මම මං හැටියට දුබලෙක් වුණත් මම ජේසුගේ දෑතේ අතිශයින්ම ප්‍රබලයි ඒ ප්‍රබලකම හැල්ලු කරන්න එපා පාච්චල් කරන්න එපා ඔබේ පුත්‍ර භාවය පාච්චල් කරන්න එපා සාතන්ට යට වෙන්න එපා ස්වාමින් වහන්සේට ගැඹුරින් දැයි යාඥා කරන්න ඒ ස්වාමින් වහන්සේත් එක්ක ජීවත් වෙන්න පටන් ගන්න ජේසුනි මාත් එක්ක ඉන්න මම ඔබ වහන්සේව විශ්වාස කරමි ජේසුනි මාත් එක්ක ඉන්න මම ඔබ වහන්සේව විශ්වාස කරමි ජේසුනි මාත් එක්ක ඉන්න මම ඔබ වහන්සේව විශ්වාස කරමි මේ කීදේ අපගේ ස්වාමින් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ දෙසාම අපට ලැබේවා ආමේන්. දේවාශිර්වාදය ලබා ගැනීමට හිස නමා යාඥා කරන්න ස්වකීය පුත්‍රයාණන් ස්වර්ගාරෝහණය වූ ස්ථානයට ඔබද කැඳවනු සඳහා මේ අසිරිමත් දිනේදී සියලු බලති දෙවි පියාණෝ ඔබ ආශිර්වාද කරන සේක්වා උත්තානෝ ක්‍රිස්තුස් වහන්සේ ගෝලයන් විසින් දුටුවාක් මෙන් උන්වහන්සේ නැවත වඩින විට නිදොස් උන්වහන්සේ පිළිගැන්මට ඔබට හැකි වේවා ස්වර්ගාරෝහණෝ පියාණන්ගේ දකුණු පසේ වැඩ සිටින ජේසුස් සමිදානෝ උන්වහන්සේගේ පොරොන්දු අනුව නිතර ඔබගේ සරණය වනසේක්වා සර්ව පරාක්‍රම දෙවි මහෝත්තමයාණන් වන පියාණෝද පුත්‍රයාණෝද ශුද්ධාත්මයාණෝද ඔබ සැම ආශිර්වාද කොට ආරක්ෂා කරන සේක්වා යන්න ජේසුගේ සාමය රැගෙන යන්න දෙවියන් වහන්සේට ස්තෝත්‍ර වේවා. Jesu tu meri vad obe kini udun ki pem kade opade dor
ප්‍රේමාන්තේනි ඔබට මතක් කරනවා තවමත් දේවස්ථානවල දිව්‍ය පූජාව ජනතාවත් එක්ක පවත්වන්න අපිට අවසර දීලා නැහැ. නමුත් දේවස්ථානයේ ඇරලා තියෙනවා ඕනම කෙනෙක්ට පෞද්ගලිකව ඇවිල්ලා ස්වාමින් වහන්සේ ඉස්සරහා පෙනී සිටින්න පුළුවන්, යාඥා කරන්න පුළුවන්. ඒ වගේම විවාහ දිව්‍ය පූජා පවත්වන්නට පුළුවන්. ඒ සඳහා අපිව හමු වෙන්නට ඕනේ. ඒ වගේම ඊ타ත්ම සීමිත සංඛ්‍යාවක් එක්ක විවාහ මංගල දිව්‍ය පූජාව අපි පවත්වනවා. ඒ වගේම ප්‍රේමාන්ත සහෝදර සහෝදරිනි පාපොච්චාරණය කරගන්න කැමති අය ඉන්නවා නම් ඒ පාපොච්චාරණය කරන්න එන්න පුළුවන්. ඒ සක්‍රමෙන්තු අපි දානය කරනවා. නමුත් අවශ්‍ය විදිහට මේ මාස්ක් එක දාගෙන ඒ විදිහට එන්නට ඕනේ. ඒ වගේම අපිට දැනුම් දීලා තියෙනවා මේ පල්ලියේ මංගල්‍ය පවත්වන්නේ නැහැ. මේ පල්ලියේ මංගල්‍ය දැනට පවත්වන්නේ නැහැයි කියන තැන තමයි අගරදුගුරු හිමිපාණන් සහ අපි සියලු දෙනාම ඉන්නේ. නමුත් ඉදිරියේදී තත්වය අනුව ඒක අපිට තීරණය කරන්න පුළුවන්. ඒ නිසා කිසිම ලවුඩ් ස්පීකර් දාලවත් ඒ වගේ දේවල්වත් කරන්න එපයි කියන එකයි අපිට දැනුම් දීලා තියෙන්නේ. ඒ වගේම අවමංගල්‍ය උත්සව අපි මේ විදිහට පවත්වනවා. අවමංගල්‍ය උත්සවවලදී පියතුමන්ලා පැමිණෙන්න ඕනේ නිවසට සහ සුසාන භූමියට පමණයි. ඒ මරණය දේවස්ථානයට අරගෙන එන්න එපයි කියලා රෙගුලාසි පනවලා තිබෙනවා. ඒ නිසා අපි අවමංගල්‍ය වලදී ගෙදරට සහ සුසාන භූමියට පමණක් සහභාගී වෙනවා. ප්‍රේමාන්ත සහෝදර සහෝදරියනි, ඒ නිසා මේ කාලේදී ඔබට නිරන්තරයෙන් අපි මතක් කරනවා ගැඹුරු යාඥාවක නිරත වෙන්න ගෙදර නිවෙස්වල විශේෂයෙන්ම මේ දිනවල ඔබ ලෑස්ති වෙන්න ශුද්ධාත්මයන් වහන්සේගේ ආගමනයට. ඒ වගේම මේ මාසේ මැයි මාසේ අපි ගෙවල් වල මැයි භක්තිය කරනවා. ඒ කියන්නේ දේවමාතාවන් වහන්සේට මේ භක්තිය අපි පුද කරනවා. ඒ නිසා ඒවා අමතක කරන්න එපා. ඔබට ඕනෑම වෙලාවක මොකක් හරි ආශිර්වාදයක් කරගන්නට ඕනේ නම් ලෙඩුන්ව අවත්ත දෙන්න එහෙම අවශ්‍ය නම් කරුණාකරලා අපිට කියන්න. අපි හැමතිස්සෙම ලෑස්ති වෙලා ඉන්නවා ඔබ වෙනුවෙන්. නිසා මේ දේවල් හරියට මතක තියාගෙන කටයුතු කරන්න. යාඥාව තුළ ගැඹුරු ජීවිතයකට ගමන් කරන්න. සියලු දෙනාම කියමු. සාන්ත කුරුසේ අඩයාලමෙන් අපේ සතරංගින බබලා දේවා අපගේ දෙවි ස්වාමිනී පිතාගේ පුත්‍රයාගේ ස්ප්‍රීත සාන්තුගේ නාමයෙන් ආමෙන්. ජේසු පීඨයි. ජේසු පීඨයි.